ඩිලීරියම් ගැන කතන්දරේ ළමයි ඒකට ඒ මෙඩිකල් එමර්ජන්සි එක. අපි දන්න සයික් එමර්ජන්සි මෙඩිකල් එමර්ජන්සි එකයි කම්බයින් වෙලා මැනේජ්මන්ට් ගැන එක සීන් එකක් තමයි ඩිලීරියම් කියන්නේ. එතකොට ඩිලීරියම් එකේ මැනේජ්මන්ට් එක මෝ මෙඩිකල් ළමයි. ඩිලීරියම් එකේ මැනේජ්මන්ට් එක ගොඩක්ම මෙඩිකල්. එතකොට අපිට සාමාන්‍ය මෙඩිසින් වල පේෂන්ට් කෙනෙක් ඉවැලුවේට් කරන්න කොහොමද කියලා අයිඩියා එකක් තියෙනවා නම් අන්න එතෙන්දී මේ අපිට ඩිලීරියම් හරි ලේසියෙන් වැඩේ කරන්න පුළුවන්. ඒ කියන්නේ සයික් වල උනත් දෙන්න තියෙන ඩ්‍රග්ස් ටික හරිම සීමා සහිතයි. ඩිලීරියම් වල ඉන්න පේෂන්ට් කෙනෙකුට ඩ්‍රග්ස් වලදී දෙන්න තියෙන ඩ්‍රග්ස් ටික හරිම සීමා සහිතයි. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන pyrexia of unknown origin. එහෙම නැත්නම් ICU care එකේ ඉන්න patient කෙනෙක්. අන්න ඒ වගේ patient කෙනෙක්ගේ basic management එක අපිට පුළුවන් නම් අන්න ඒක තමයි delirium medicine bridge කරන පාලම. හරිද? අනිත් එක තමයි sepsis වගේ යන patient කෙනෙක්ගේ sepsis වගේ යන patient කෙනෙක්ගේ sepsis එක manage කරගන්න අපිට පුළුවන් නම් අපිට අන්න ඒතෙන්දි delirium medicine bridge කරලා ලේසියෙන්ම මේ ප්‍රශ්නේ solve කරගන්න පුළුවන් MCQ එකක් ආවොත්. වැඩේ පැහැදිලිද? හරිද ළමයි? හරිද? එතකොට මේ delirium වලදී ළමයි pick up කරගන්න ඕන එකම point එක තමයි හැම තිස්සෙම acute intoxication මේ exclude කරන්න ඕන. ඒ කියන්නේ අපි patient කෙනෙකුට මේ patient delirious කියලා label එක අලවන්න කලින් මේ patient delirious කියලා අලවන්න කලින් label එක ඒ patient ගේ exclude කරන්න ඕන මේ ඒ patient ගේ exclude කරන්න ඕන patient acute intoxication එකක් තියෙනවද කියලා. එතකොට ළමයි acute intoxication එක කියන්නේ delirium හැමතිස්සෙම GCS එක තමයි වැඩේ යන්නේ. හරි GCS එක තමයි medical පැත්තෙන් වැඩේ යන්නේ. delirious patient කෙනෙක් unconscious වෙන්න පුළුවන්, not rational වෙන්න පුළුවන්, GCS අඩු වෙන්න පුළුවන්, time place person orientation නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළමයි delirium යන patient කෙනෙක් සමහර විට පොඩි සයිකෝ ගතියක් එක්ක තියෙන කෙනෙක්ගේ රේන්ජ් එකේ ඉඳලා ඒක රේන්ජ් එක යන්න පුළුවන් ළමයි කෝමා එකක වැටලා ඉන්න මිනිස්සෙකුට. හරිද? ඒ කියන්නේ කෙලින්ම පොඩ්ඩක් සයිකෝ ගතියක ඉන්න patient, ඒ කියන්නේ withdrawal වගේ ඉන්න patient කෙනෙක්ගේ ඉඳලා අපිට යන්න පුළුවන් මේ patient ගේ stage එක මේ සාමාන්‍යයෙන් කෝමා වෙන තත්ත්වයට. කෝමා and death. delirium එක හරියට manage කරගත්තේ නැති වුණොත් ළමයි ඒක කෝමා and death තමයි. හරිද? MCQ system එකක් තියෙනවා delirium is a medical emergency. True the false the? True. හරිද? delirium කියන්නේ medical emergency එකක්. and but එතකොට තව මෙහෙම MCQ එකක් තිබුණා delirium is a psychiatric emergency. හරිද වැරදිද? ළමයි delirium is a psychiatric emergency. හරිද වැරදිද? උත්තරයක් දෙන්න ළමයි. delirium is a psychiatric emergency. වෙන්න පුළුවන්ද බැරිද? ඒක ඇසෝසියේට් වෙන ඩිසීස් එකක් නේද? ඔව් මල්ලි. ඒ කියන්නේ මෙහෙම මල්ලි patient කෙනෙක් delirious වුණා කියන්නේ ඒක අනිවාර්යයෙන්ම psychiatric emergency. ඒකට medical emergency කිව්වත් stem එක true, psychiatric emergency එකක් කියලා කිව්වත් stem එක true. ওই දෙක තමයි delirium ගැන අහලා තියෙන true false එක අනිවාර්යයෙන්ම ওই වාක්‍ය දෙකෙන් එකක් තියෙනවම තමයි. හරිද? ඊළඟට ඔව් මල්ලි. GCS එක අර මේ verbal ඒ කැල අවුල් වුණා කියලා හැම වෙලාවෙම delirium කියන්නේ නැහැ නේද? ඒ මල්ලි GCS එකේ දැන් අර orientation එක verbal response එක බලන එක අවුල් වුණා කියලා හැම වෙලාවෙම කියන්නේ ඒකට ICD-10 එකේ guidelines වල criteria ටිකක් තියෙනවා. මම ඒ ටික මෙතෙන්දි කියලා දෙන්නම්. හරිද? ඒ කියන්නේ range එක, ඒ කියන්නේ patient කෙනෙක්ගේ අර disease එක manifest කරන range එක ගත්තොත් අපි හැමතිස්සෙම delirious patient කෙනෙක්වම for image එක එන්න බෑලම මේ ඇඳක් උඩ වැතිරලා මේ කෙලින්ම responsiveness නැතුව ඇඳක් උඩ ඔහොම ඉන්න patient කෙනෙක් කියන image එක ඔලුවට ගන්න එපා. හරිද? delirium කියන patient කෙනෙක්
හෙපටික් එන්කෙෆ් යන අර මේ කුණුහරුප ගියාගෙන හිමින්න මිනිස්සෙක් වෙන්නත් පුළුවන්. හරිද? තේරෙනව නේද ස්පෙක්ට්‍රම් එක? තේරෙනව නේද? ළමයි ඔයාලට ස්පෙක්ට්‍රම් එක තේරෙනව නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඩිලීරියස් පේෂන්ට් කෙනෙක් කොහම අපිට ළමයි ඉමේජ් එකක් තියෙනවානේ. ડિප්‍රෙස් පේෂන්ට් කෙනෙක් කොහම අපිට ඉමේජ් එකක් තියෙනවා. හරි. for low mood එහෙම ඉන්න පේෂන්ට් කෙනෙක්ලා අපිට ඉමේජ් එකක් තියෙනවා. ඊළඟට ස්කිසොෆීනියා කිව්වහම එහෙන ආතල් එකේ දුව පැනගෙන එහෙම ඉන්න කියලා එහෙම ඉමේජ් එකක් තියෙනවා. අපිට ඩිලීරියම් කිව්වහම ඉමේජ් එකක් තියෙන්න ඕනේ. ඒ ඉමේජ් එක ළමයි හැමතිස්සෙම ස්පෙක්ට්‍රම් එකක්. ඒ ඉමේජ් එක හැමතිස්සෙම ස්පෙක්ට්‍රම් එකක්. ඔය ස්පෙක්ට්‍රම් එකේ ළමයි එකෙන් දෙකක් තමයි අර මේ මැනික් පැත්තේ එහෙම ඉන්න හරියටම බෝඩ් එකේ කෑක් කෑ ගහගෙන අඬ මේ සද්ද දාගෙන ඔහොම ඉන්න එන් දෙකක් තියෙන පුළුවන් එකෙන් දෙක. අනිත් එක ඇඳ උඩ වැටිලා රෙස්පොන්ස් එකක් නැහැ. උන්නද මෙරළ වගේ කොමා ඇන්ඩ් ඩෙත් ඉන්න ලෙවල් එක වෙන පුළුවන් ඩිලීරියස්. ඩිලීරියම් එක මිස්මැච් කරොත් ළමයි මේ ස්පෙක්ට්‍රම් එකේ මේ අර කැමට කොමා ඇන්ඩ් ඩෙත් එන්ඩ් එකට පටගාලා shift වෙනවා. වැඩේ තේරෙනවද? තේරෙනවද ළමයි අපිට මොන වගේ ඉමේජ් එකද ඩිලීරියස් පේෂන්ට් කෙනෙක් කොහම ඉන්න ඕන කියලා තේරෙනව නේද? ඔව්. හරිද? ඔන්න ඔහොම ඉමේජ් එකක් තමයි ඔළුවට යන්න ඕන. එතකොට an etiologically non-specific syndrome එක ස්ටෙම් එකක් තියෙනවා මේක syndrome එකක්ද කියලා. delirious is a syndromic thing. ඒකට true. මෙන්න මේවට මාක් කරගන්න. it's a non-specific syndrome. මේ වචනේට හරි weight එකක් තියෙනවා ළමයි ඈ. හරිද? characterized by concurrent disturbances of consciousness and attention. හරිද? ඒ කියන්නේ delirious patient කෙනෙක් concurrent disturbance ඒ කියන්නේ එයාගේ alert level එක conscious level එක attention එක ඔය වගේ දේවල් ගොඩක් තව ගත්තාම perceptions කියන එකේ තේරුම මොනවද ළමයි මම perceptions කියලා දීලා තියෙනවා perceptions කියන්නේ හරියට හරි අපිට දැනෙන sensors hearing noise ඊට පස්සේ smell taste ඔය ටික තමයි perception හරිද ඒ කියන්නේ sensory organs පහෙන් එන inputs ඒ perceptions වල අවුලක් එහෙම නැත්නම් thinking මිනිස්සෙගේ හිතන විදිය අවුලක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් memory මිනිස්සෙගේ memory එකේ අවුලක් යන්න පුළුවන් ඊළඟට psychomotor behavior හරිද ඒ කියන්නේ patient කෙනෙක් act කරන විදිය ඒ කියන්නේ කොච්චර සාමාන්‍ය මිනිස්සෙගේ behavior එකෙන් මේ මිනිස්සගේ behavior එක කොච්චර deviate වෙලාද කියන්නේ කෙනෙක් හරිද ඊළඟට emotionally disturb වෙන්න පුළුවන් ළමයි. ඒ කියන්නේ delirium කියන condition එකේ ඔය aspects සීරම එකින් කියන්නේ 100% හැම එකෙම entity එකෙම වෙනවා කියන්න බෑ ළමයි. ඔන්න ඔය වගේ spectrum දැන් අපි ගන්න categories ගොඩක් තියෙනවානේ emotional, thinking pattern, memory ඊට පස්සේ consciousness, alertness හරිද? ඔය හැමදේම මිනිස්සුගේ ස්ලීප් පැටර්න් එකේ ඉඳලා ඔය හැමදේ ඔය ඇස්පෙක්ට්ස් වලින් කැටගරි වලින් ටිකකින් ඔය සීරම් තියෙන්න ඕනේ නැහැ එකක් දෙකක් තියෙන්න පුළුවන් ඕවයින් ඩිරේන්ජ් වෙනවා නම් මිනිස්සෙක් අන්න ඒ පේෂන්ට් කෙනවා ඩිලීරියම් වලින් සෆර් වෙන පේෂන්ට් කෙනෙක් කියලා. එතකොට අපි ගන්න එන්ටිටි එකට අදාළ සමහරවිට මේවා එයා ඉමෝෂනලි මේ ෂේකන් වෙන්න පුළුවන්. සමහරවිට තින්කින් පැටර්න් එකෙන් ඩිරේන්ජ් වෙලා තියෙන්න පුළුවන්. සමහර විට ඔය සීරම ටික ඇෆෙක්ට් වෙලා පේෂන්ට් කෙනෙක් කෝමා එකක ඉන්න පුළුවන්. හරිද? අන්න ඒ පේෂන්ට්ලට තමයි පේෂන්ට් කෙනෙක් ඩිලීරියම් එකකට තල්ලු වෙලා කියලා කියන්නේ. පොඩි අයිඩියා එකක් තියෙනවා ඩිලීරියම් කියන්නේ මොන වගේ ලෙඩක්ද කියලා. ළමයි අයිඩියා එකක් තියෙනවද? ඔවයි. හරිද? ඒ කියන්නේ හොඳට ඉන්න මිනිස්සයා ඊළඟ පැය දෙක තුන ඇතුළත කන්ඩිෂන් එකකින් ඩිටියරේට් වෙලා සයිකොලොජිකලි එෆෙක්ට් වෙලා මේ මිනිස්සයා ඩිලීරියස් වෙන්න පුළුවන් ළමයි. මේ හොඳට දැන් පැය දෙකකට කලින් කතා කර කර හිටපු මිනිස්සයා එතකොට ඩෙලීරියම් එක අපි පිකප් කරේ නැත්තම් මේ මිනිස්සයා ඩිලීරියම් ස්ට්‍රෝක් එකකට ඩිලීරියම් වෙනවා ළමයි. හරිද? ස්ට්‍රෝක් එකට ඩිලීරියම් සෙප්ටික් අයට WBC කවුන්ට් එක පැන්න ගමන් 30 30 to the power 10.9 වගේ පැන්න ගමන් patient delirious වෙනවා ගොඩක් වෙලාවට. හරිද? ඊට පස්සේ කවුරුහරි patient කෙනෙක් කෙනවා patient volvulus එකේ මොන හරි bowel necrosis වෙලා දවස් දෙක තුන යනකොට patient delirious වෙනවා. ඒක surgical වෙන්න පුළුවන්, medical වෙන්න පුළුවන්. කනේ
අනිත් subspecialties ඕන එකක් එක hand in hand යන්න පුළුවන්. හරිද? basically it is a medical emergency. ගොඩක් වෙලාවට sepsis තමයි පිටිපස්සෙන් ඉන්න culprit. හරිද? ඒ කියන්නේ case එක surgical වුණත් අන්තිමට patient කෙනෙක් sepsis වෙලා තමයි delirium යන්නේ. හරිද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට යන path එක තමයි ළමයි ඔය. තේරෙනව නේද? තේරෙනව නේද ළමයි? ළමයි තේරෙනව නේද? ඔව්. දැන් හිතන්නකෝ patient කෙනෙක් ඉන්නවා ගෙනල්ලා wound එකක් හරි operate කරලා amputate කරලා ගෙනත් දැම්මා. දැන් patient ගේ wound එක infect වෙලා. දැන් දවස් 4ක් විතර ඉතින් මෙරපෙනම් මේව ගහලා බලන්න බැලුවට මෙදිසින් හොඳ ඒකට resistant එකක් තමයි. medicine resistance එකක් තමයි දැන් ඉන්නේ. දැන් උට බෙල්ටන්නේ දැන් ඔන්න WBC count එක බැහැගෙන යනවා. නැගගෙන යනවා. ඊට පස්සේ අපේ side එකකින් call කරලා කියනවා මෙන්න මෙහෙම patient කෙනෙක් ඉන්නවා අන්තිමට අපි කියන patient එක අර conscious level එක පොඩ්ඩක් එහෙම වෙනවා conscious disturbances න GCS නම් 15න් 15යි කියලා. හැමදාම අපි ඇවිල්ලා බලන්නම් කියලා. එහෙනම් ඔන්න ඊළඟ දවසේ call එකකින් patient එකේ conscious level එක දිග 15ට වුණා. ඒ කියන්නේ response කරන අඩුයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ ළමයි WBC count එකෙන් බලද්දි very high. කෙලින්ම surgical ward එකකට medical ward එකකට transfer කරනවා manage as sepsis. හරිද? අන්තිමට ළමයි patient delirium වලට තල්ලු වෙන්න පටන් ගත්තේ කොතනදද? patient delirious කියන එක pick up කරේ නැතුව patient delirium වලට තල්ලු වෙන්න පටන් ගත්තේ කොතනදද? අර පළවෙනි call එක දෙද්දී කියන්නේ patient එකක් mentally අවුල් වගේ ඔහොම යනවා ඒකට කියන්නේ ඒ වෙලාවෙම intervene කරා නම් patient coma and death වලට යන්න නැතුව patient බේර ගන්න පුළුවන් නේද? හරිද? delirium කියන ලෙඩේ feature එක තමයි ළමයි මෙහෙම progress වෙලා පස්සේදි detect කරොත් ඕක reverse කරගන්න හරි අමාරුයි. හරිද? තේරෙනවද? disease එක ගැන idea එකක් තියෙනවද මං කියන එක ගැන? image එකක් මේ වෙනවද ඔයාලට ළමයි? ළමයි ඒක සයිකොලොජිකල් පැත්තට නෙමෙයිද යන්නේ කතාව? නෑ මල්ලි කෙලින්ම මේ සයිකොලොජි කියන්නේ මේ හරි හොඳම පොයින්ට් එකක් ඇහුවේ. හරිද? MCQ එකක් තියෙනවා මල්ලි patient කෙනෙක් delirious කියලා diagnose කරනවා surgical ward medical ward එකක ඉඳලා. ඒ single best answer. එතකොට මේ patient surgical problem එකකුත් තියෙනවා. හරිද? patient medical ward එකේ තමයි දැන් ඉන්නේ. manage කරන setting එක අහලා තියෙනවා. patient OPD discharge කරලා යවන්න පුළුවන්ද? psychiatric unit එකකට transfer කරන්න පුළුවන්ද? හරිද? ඊළඟට patient medical ward එකේම තියන් ඉන්නවද? surgical condition එක manage කරන්න patient surgical ward එකට දානවද? හරිද? එහෙම නැත්නම් treat and send home. options පහෙන් මොකද්ද answer එක? guess කරලා කියන්න මට answer එක මොකද්ද කියලා. delirium මම කියපු image එකේ patient කෙනෙක් ඉන්නවා. patient කෙනෙක් treat කරද්දි patient ගේ management එකට manage කරන හොඳ location එක අහනවා. ඔක තමයි answers පහ. Medical. medical management. හරිද? ඒ කියන්නේ delirium patient කෙනෙක් manage කරද්දී පුළුවන් තරම් patient trolley දාලා එහාට මෙහාට යන එක අඩු කරන්න ඕනේ. හරිද? patient manage කරන්න හොඳම setting එක තමයි ළමයි ඉන්න තැන තියලා. patient ඉන්න තැන තියලා මේ තමයි patient manage කරන්නේ. ඒ කියන්නේ medical ward එක නම් medical ward. psych ward වලට දාන්නේ නැහැ. හරිද? psych ward වලට දාන්නේ medical ඉන්න තැන ඉඳලා තමයි patient manage කරන්නේ. multi disciplinary team management එකක් කියන්නේ MDT එකක්. එතෙන්දී එකේ අදාළ professionalsලා ගෙන්න ගන්නවා තමන්ට manage කරගන්න. හරිද? එතකොට ඉන්න තැන ඉඳන් manage කරද්දී අපිට patient move කරන්න පුළුවන් තැන් වෙලාවල් දෙකක් තියෙනවා නම් මම ඉස්සරහට කියලා දෙන්නම්. ලක්මි ලියා ගන්න ඕනේ මම ලක්මි. ලක්මි ලියලා පොඩ්ඩක් දාන්න. ලක්මි. හරිද? patient move කරන්න පුළුවන් වෙලාවල් දෙකක් තියෙනවා ළමයි. එකක් තමයි external disturbances වැඩි නම් noise එක වැඩි නම් එහා ඇඳේ ඉන්න එකත් දෙරිහම් තලනවා නම් හරිද? අන්න ඒ වෙලාවට patient අපිට move කරන්න පුළුවන් board එක ඇතුලේ. ඒකත් within the board විතරයි. හරිද? ඒකත් within the board විතරයි.
අනිත් වෙලාව තමයි ළමයි මේ patient කෙනෙක් delirious patient කෙනෙක් හැමතිස්සෙම තියනවනේ setting එකේ වටපිටාවේ තියෙන ඕන දේවල් ටිකක් තියෙනවා ළමයි. එකක් තමයි හොඳට adequate light තියෙනවා. patient කෙනෙක් ඉන්න ඕන හොඳට එළිය වැටෙන අඳුරු මුල්ලක දාලා තියන්න නෑ ළමයි delirious patient කෙනෙක්. අනිත් එක තමයි patient පොඩක් date එක පේන, ඔරලෝසුවක් පේන, ඊළඟට තමන් අර delirium එකෙන් pick up වෙන chance එකක් ආවොත් වටපිටාව යාට helpful වෙන්න ඕන. අද දවසේ මොකක්ද කියලා බැලුවොත් ඒ මනුස්සයා ටිකක් කල්පනා කරගන්න. නැත්තම් අපිට වුණත් හොස්පිටල් එකේ ඉඳලා වටපිට බැලුවම කොයිල් වගේනේ ළමයි. කොයිල් එකට කොහොමත් කොයිල්නේ. කොයිල් වෙනවනේ. හරිද? එතකොට අන්න ඒ මනුස්සයාට time place person orient කරගන්න පුළුවන් කෙනෙක් ගාව තමයි තියන්න ඕන. අනිත් එක තමයි bystander කෙනෙක් ළඟින් තියලා තියන්න ඕන. මොකද ඒ මනුස්සයා එකපාර දැක්කම මේ පුතාද දුවද නැන්දද මාමද පුංචි අම්මද කිරිබාප්පද ඔහොම කියලා තියෙනවා හැටවටම අර ඔන්න ඔය මොකද අඳුර ගන්න පුළුවන් මේ මොකද කිට්ටු කෙනෙක් ළඟ තියලා තියනවා. එතකොට ඔන්න ඔය බේසික් රික්වයර්මන්ට්ස් ටික arrange කරලා දෙන්න පුළුවන් තැනකට within the board විතරයි move කරන්න පුළුවන්. හරිද? හරිද? අය හරි. GCS 15 තියෙන පුළුවන්ද? පුළුවන්. GCS 15 දෙන්න පුළුවන්. patient ඒ කියන්නේ මෙහෙමයි බණ්ඩරි. patient කෙනෙක් delirium තල්ලු වෙන්නේ in within 1 to 2 days. එකපාරට හෙන ගහනවා වගේ ඩොග් ගාලා delirium වෙන්නේ නැහැ. හරිද? එතකොට patient මුලින් හොඳට GCS එකේ තිබිලා තමයි GCS බහින්න බහැලා කොහමද එක්කන දැනට මෙන්නේ. හරිද? කියන්නේ patient ගේ memory එක fluctuate වෙන්න පටන් ගන්නකොටම වගේ තමයි ඔන්න ඒ කියන්නේ memory එක fluctuate වෙන්න පටන් ගන්නකොට වගේම තමයි delirium වල onset එක. හරිද? එතකොට ඉන්න කෙනා මේ ස්මාර්ට් වෙන්න ඕන එක පික් අප් කරගන්න. හරිද? හරිද? ඒ කියන්නේ sudden memory loss එකක් වගේ. sudden memory loss එක නෙමෙයි බලන්න. ඒ කියන්නේ patient නිකන් විකාර කියවන්න වගේ ගන්නකොටම. ඒ කියන්නේ patient මේ conscious level එක අවුල් යනවා වගේ දැනනකොටම අන්න ඒක තමයි onset එක disease එක. ඒ කියන්නේ ඔන්න ඔතන තමයි අර turning point එක peak එකට යන්න හදන තැන තමයි එතන. හරිද? GCS අඩු වෙලා time ඒකෙත් order එකක් තියෙනවා. හරිද? ඉස්සෙල්ලාම යන්නේ මට මතක හිටියට ඉස්සෙල්ලාම යන්නේ disoriented for the time. හරිද? in severe cases තමයි place person යන්නේ. ඉස්සෙල්ලාම disoriented වෙන්නේ time එක. ඕකත් අහන MCQ වල. හරිද? time place person වල ඉස්සෙල්ලා යන්නේ time එක. severe වෙනකොට place and person උත් යනවා. හරි නේද? හරි නේද? ළමයි හරි නේද? තේරුණාද? තේරුණාද ළමයි? දැන් මේම හිතමුකෝ. delirium මෙන්න මේ විශේෂයක් වෙන බොහොම ස්මූත්ලි හිතන්න. එකපාරටම patient කෙනෙක් suddenly delirious වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. හරිද? يعني patient කෙනෙක් දඩස් කාලා delirious වෙන්න පුළුවන් තැනුත් තියෙනවා. ඒවා මෙහෙමයි. සාමාන්‍ය disease එකේ behavior එක මම ඔයාලට කියලා දුන්නා. ඒකෙන් වෙන variants තමයි දැන් මම කියන්නේ. හිතන්නකො ළමයි CLCD patient කෙනෙක් ඉන්නවා කියලා. හරි chronic liver cell disease patient කෙනෙක් ඉන්නවා. හොඳටම weak නිකනුත්තර මේ ටිකක් conscious level අවුල් වෙලා හිටගෙන එකපාරටම hematemesis එකක් පටන් ගන්නවා. එකපාරටම patient hematemesis blood vomit කරනවා. ඔන්න ওই වෙලාවේදී ළමයි suddenly patient කෙනෙක් delirium වලට තල්ලු වෙන්න පුළුවන්. හරිද? හරිද ළමයි? ඒ කියන්නේ එයාගේ background stress එකක් එක්ක හොඳ acute peak එකක් දෙන්න පුළුවන් stress එකක් set වුණාට පස්සේ patient පටස් කාලා delirium වෙන්න පුළුවන්. delirious වෙන්න පුළුවන්. හරිද? හරිද ළමයි? හරි අයියා. ඊළඟට සාමාන්‍ය disease එකේ normal behavior එක ගත්තම ළමයි patient කෙනෙක් delirium වලට තල්ලු වෙන්න සාමාන්‍යයෙන් 1 to 2 days යනවා. මේවා හරි වැදගත් points ළමයි. over 1 to 2 days disease එකේ normal pattern එක ගත්තට පස්සේ මිනිස්සෙක් delirium වලට තල්ලු වෙන්න සාමාන්‍යයෙන් යනවා 1 to 2 days. අපි කොහොමද delirious patient කෙනෙක් diagnose කරගන්නේ කියන එක තමයි දැන් මම කියලා දෙන්න යන්නේ.
දැන් පසුගිය හුවනේ GCS මේ අඩු හැම රවුන්ඩ්ස්ම ඩිලීරියස් කියලා. ඒක හොඳ ප්‍රශ්නයක්. GCS අඩු වෙන හැම කෙනාම ඩිලීරියස් නැහැ. එතකොට කොහොමද patient කෙනෙක්ගේ ඩිලීරියස්ද නැද්ද කියලා patient කෙනෙක් කැටගරයිස් කරගන්න. ඒකට තියෙනවා ළමයි international standards තියෙන පොතක්. අපි psychiatric diseases diagnose කරන්නේ ICD-10 කියන පොතෙන්. ICD-10 කියන පොතේ criterias තියෙනවා ළමයි. හරිද? criterias තියෙනවා. එතකොට criterias තියෙනවා ළමයි සේරම E වෙනකන් කියන්නේ කැලේ තමයි. ඉතර CDE criterias පහක් තියෙනවා. ඒ criterias පහ ළමයි නිකන් ලොකු බකට් පහක් වගේ. ඒ බකට් එකක් ඇතුලේ තව මේ ඒ බකට් එකක් ඇතුලේ තව මේ අයිටම්ස් ටිකක් තියෙනවා. එතකොට මේ බකට් එක ඇතුලේ තියෙන අයිටම්ස් වලින් මොනවා හරි එකක් දෙකක් තිබුණත් ඇතිලම. තේරුණා නේද? ඒ කියන්නේ මෙන්න මෙහෙම බකට් පහක් තියෙනවා. මෙහෙම එක බකට් එකක් මේක තව බකට් එකක් කොහොමම බකට් පහක් තියෙනවා. හරිද? එතකොට මේ බකට් එකක තියෙන අයිටම්ස් වලින් එකකින් එකක් තිබුණා නම් ඇති. හරිද? හරිද? ඒ කියන්නේ ඒරියාස් පහක් තියෙනවා. එතකොට මේ පහෙන් නැතිව තියෙන බෑ ළමයි. බකට් පහෙම මොනවා හරි තියෙනවා. හරිද? හරි. හරිද? එතකොට අපි බලමු පළවෙනි බකට් එකේ මොනවද තියෙන්නේ කියලා. හරිද? පළවෙනිම දැන් බකට්ස් පහක් තියෙනවා කියන්නේ මම බලමු පළවෙනි බකට් එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකේ තියෙනවා ළමයි impairment of consciousness and attention. Impairment of consciousness and attention. ඔක තමයි පළවෙනි criteria. හරිද? එතකොට ඒ criteria එකේ හරිද? එතකොට impairment of consciousness and attention. ඒක ඇඩ්‍රස් කරන්නේ consciousness නේ attention නේ තමයි. හරිද? අපි ඒක ඇතුළේ දිනවට එන්න කලින් අනිත් පහේ මොනවද කියලා උඩින් superficially අරගෙන යන්න බලන්න. අනිත් එක තමයි global disturbance of cognition. Global disturbances of cognition. හරිද? ඒ කියන්නේ එතෙන්දී delusions, hallucinations ඒ වගේ කතන්දරත් එක්ක ඒ කියන්නේ cognitive abilities නේ අපේ higher functions. හරිද? අන්න ඒවා higher functions වල අවුලක් යන categories වලින් මොනවා හරි එකක් දෙකක් set කරන්නත් ඕන. හරිද? මේ ටික හිමිට කියලා දෙන්න. හරිද? ඒ කියන්නේ main bulk එක තේරුණාද? දෙවෙනි bucket එක මොකක්ද කියන එක තේරුණා නේද? එකක පළවෙනි එකේ consciousness. දෙවෙනි bucket එකේ යනවා මේ global disturbance of cognition. higher functions වල අවුලක් යනවා. හරිද? හරිද? හරි. ඊළඟට තුන්වෙනි bucket එකේ යනවා psychomotor disturbances. psychomotor කියන්නේ ළමයි ඒ කියන්නේ patient කෙනෙක්ගේ physically pain and symptoms තියෙනවානේ. හරිද? අන්න ඒව යවුල් යනවා තමයි psychomotor කියන්නේ. psychologically affect motor function. හරිද? ඒ කියන්නේ hyperactive, සින්දු වේගයේ දුවන ඒවා, aggressive වෙන ඒවා. හරිද? එහෙම නැත්නම් patient full motor අවුල්, කෙලින්ම patient pull down. හරිද? එහෙම තමයි තුන්වෙනි එක. ඒ කියන්නේ motor functions. හරිද? idea එකක් තියෙනවානේ මම ඉස්සරහට ඒක කියලා දෙන්නම්. ඊළඟට හතරවෙනි එක තමයි patient ගේ sleep wake cycle pattern එකට අවුලක් යනවා නම් patient කෙනෙක්ගේ sleep wake cycle එකට අවුලක් යනවා නම් අන්න ඒක තමයි D කියන entity එක. හරිද? හරිද? හරි. පස්වෙනි entity එක තමයි ළමයි patient emotionally affect වෙනවා. patient emotionally affect වෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි main bucket පහ. ඔය bucket පහෙන් එක එක feature එක පහෙන් තියෙනවා. හතරක තිබිලා බෑ. හරිද? හරිද? හරි. දැන් අපි එක එක හිමීට එක එකක් මේ කෑල්ල හිමීට ඇදලා එළියට ගනිමු. හරිද? මෙතෙන් මෙන්න මේ ඩිංග තේරුම් ගත්ත කෙනා ඩිලීරියම් පුළුවන්. දැන් පුළුවන් දලම. පුළුවන් කියන්නේ මම ඉස්සරහට කියලා දෙන්නම්. ඩිලීරියම් කියන්නේ මෙන්න මේ වගේ සීන් එකක් කියන එක තේරෙනවද දැන්? මෙන්න මේ components පහෙන් පහක් තියෙනවා. එච්චරයි. බේසික් අයිඩියා එකක් තියෙනවද ළමයි? ඔව් අය. ඊට පස්සේ ළමයි අපි හිමීට පළවෙනි entity එක බලමු. මේ පළවෙනි entity එකේ
මේ පළවෙනි එන්ටිටි එකේ තියෙනවා ඔන්න continuum of cloudiness and coma. හරිද? එතකොට මේ impairment of consciousness and attention. ඒක යටතේ මොනවද patient කෙනෙක් පෙන්වන්න පුළුවන් features. එකක් තමයි clouding to coma. ඒ කියන්නේ patient කෙනෙක් altered mental state. clouding කියන්නේ නිකන් ළමයි අර mentality එක sound mentality එකක නෙමෙයි ඉන්නේ. අර ටිකක් අර කොයිල් ගහුවා වගේ coma එකට යන spectrum එක තියෙන පුළුවන්. යා mentally clouding of consciousness. කියන්නේ අපි pick up කරන කොතනද? patient psychologically අවුල් වෙන හදන්නේ වගේ කියන තැන වෙනකොට අපි pick up කරනවා නේ. ඒකේ අන්තිමෙන්ද එක coma. එතකොට impairment of consciousness and attention කියන එකේ spectrum එකේ patient විකාර ගෙවන්න පටන් ගන්න මොහොතේ onset එකේ ඉඳලා patient කෙනෙක්ට coma එකට යන තැන ඉඳලා patient යන්නේ මේ consciousness attention කියන criteria එක fulfill කරනවා. අනිත් එක තමයි reduced ability. හරිද? reduced ability to direct focus sustained and shifting of attention. ඒ කියන්නේ මේ patient කෙනෙකුට attention එක දිගට maintain කරගෙන යන්න අමාරු වෙනවා. හරිද? attention එක දිගට maintain කරගෙන යන්න අමාරුයි. ඒකට ගන්නවා අපිට කොහොමද delirium දන්නේ නැහැ කියලා. හරිද? ඊළඟට focus. එයාලට focus එක maintain කරගන්නත් අමාරුයි. ඊළඟට attention එක පට ගාලා shift වෙනවා ළමයි. හරිද? patient ගේ attention එක පට ගාලා shift වෙනවා නම් ඔන්නෝව තමයි impairment of consciousness attention කියන element එකෙන් fulfill කරන්න ඕන ඒක ඇතුළේ තියෙන criteria. මොන හරි එකක් තිබුණා නම් ඇතිනම්. ඒක හරිද? ඒක හරිද? හරියයි. ඊළඟට දෙවෙනි එක බලමු. global disturbances of cognition. හරිද? patient කෙනෙක්ගේ cognition අවුල් යන්නේ කොහොමද කියලා බලමු. හරි. කියන්නේ අපිට දැන් patient කෙනෙක්ගේ cognition අවුලක් ගිහිල්ලා කියලා අපිට කියන්න නම් patient ගිහිල්ලා තියෙන අවුල මොකක්ද කියලා බලමු ළමයි. හරිද? එකක් තමයි perceptual disturbances. perceptual disturbances කියන්නේ ළමයි perceptions වල මොනවා හරි අවුලක් යනවනේ. perceptions වල යන්න පුළුවන් අවුල් මොනවද කියලා මම ඔයාලට psychopathology වල කියලා දුන්නා. හරිද? psychopathology වල කියලා දුන්නා. ඒකට පොඩි idea එකක් තියෙනවනේ perceptions එක්ක correlate වෙලා මුලින්ම අවුල් වෙන එක තමයි ළමයි hallucination. හරිද? මං කියන එක හරිද? perceptions එක hand in hand ගිහිල්ලා මුලින්ම අවුල් වෙන්න පුළුවන් එක තමයි hallucination. patient කෙනෙකුට hallucination එකක් තියෙනවා කියන්නේ ළමයි කෙලින්ම patient ගේ higher functions අවුල් කියන එක. හරිද? හරියයි. ඊළඟට patient කෙනෙක්ට illusions එනවා. illusion එකක් කියන්නේ මොකද්ද? මම දෙතුන් පාරක් කියලා තියෙන illusion එක කියන්නේ. එයාලා සාමාන්‍ය අපේ පංචස්කන්ධයට යන senses වලට abnormal interpretation එකක් දෙනවා. හරිද? උදාහරණයක් සද්දයක් ඇහෙනවා. මට ඒ මම ඒක ඉන්ටර්ප්‍රිට් කරනවා හරි අර භූතෙක් කෑ ගන්නවා හරි මොනවා හරි සද්දයකට මම ඉන්ටර්ප්‍රිට් කරනවා. ඇහෙන්නේ එළුවෙක් හරි සතෙක් හරි කෑ ගහන එක. මම ඒක ඉන්ටර්ප්‍රිට් කරනවා ගෝස්ට් කෙනෙක් කෑ ගහනවා කියලා. හරිද? අන්න ඒ වගේ එතන illusion එකයි hallucination එකයි වෙන වෙන්නේ ළමයි. hallucination එකට perception එකක් නැහැ. සද්දයක් නැතුව input එකක් නැතුව ඒගොල්ලෝ response කරන්නේ. illusion එකේ input එකක් තියෙන ඒකට misunderstanding එකකින් තමයි response කරන්නේ. brain එක read කරන්නේ impulse එක වෙන විදිහකට. හරිද? එතකොට මේ වගේ දෙවෙනි එක බලන්න එක illusion එකක් තියෙනවා නම් එහෙම නැත්නම් hallucination එකක් තියෙනවා නම් patient ගේ higher functions අවුල් ගිහිල්ලා. ඊට අමතරව ළමයි hallucination වලත් most often visual ඒවා තමයි එන්නේ. hallucinations වල auditory ඒවා තියෙනවා, visual ඒවා තියෙනවා. hallucinations වලත් delirium වල visual hallucinations තමයි ඉස්සෙල්ලාම එන්නේ. alcohol වල ඉස්සෙල්ලා එන්නේ මොනවද ළමයි? alcohol වල ඉස්සෙල්ලා auditory hallucination. දෙවෙනියට එන්නේ visual hallucination. ඊළඟට තමයි අනිත් එක. මේකේ visual hallucinations තමයි ඉස්සෙල්ලා එන්නේ. හරිද? OMCQ points. හරිද? impairment of abstract thinking and comprehension.
with or without transient delusions. ඒ කියන්නේ සමහරලාට patient කෙනෙක්ට delusions තියෙන්න පුළුවන්. හරිද? delusion එක කියන්නේ strongly held. ඒ කියන්නේ delusion එක ලොකු definition එකක් තියෙනවා. ඒක මම හොඳට උගන්වලා තියෙනවා. එතකොට delusion එකේ ඒගොල්ලෝ challenge කරත් අතාරින්න නැති තදින් එල්බගෙන සිටින වැරදි අදහස් තියෙනවා. හරිද? එතකොට අන්න ඒ වගේ delusion එකක් තියෙනවා නම් patient ගේ higher functions වල අවුලක් ගිහිල්ලා. ඊළඟට abstract thinking. ඒ කියන්නේ patient ගේ cognitive capacity එක බහින්නේ abstract thinking out. හරිද? ඊළඟට comprehension. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතමු මොන හරි දෙයකට අපි patient respond කරන්න කිව්වා කියලා. එයාට ඒක තේරුම් ගන්න තියෙන මේ possibility එක, ඒ කියන්නේ capacity එක අඩු වෙනවා. හරිද? ඊළඟට සමහර වෙලාවට some degree of incoherence කියන්නේ අපිට patient කතා කරන දේ කියන දේ අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? ඒකට ඔන්න ඔය දේවල් වලින් අපිට ක්ලික් වෙනවා මේ patient ඉන්න තැන එච්චර හොඳ නැති මට්ටමක් තියෙන කියලා. ඊළඟට impairment of immediate recall and recent memory. හරිද? මෙන්න මේ ලක්ෂණ points ළමයි. හරිද? එතකොට delirious patient කෙනෙක්ගේ ඉස්සෙල්ලාම අවුල් යන්නේ ළමයි immediate memory and recent memory. පස්සේ ඒවා intact. හරිද? කලින් වෙච්ච ඒවා intact. recent memory එකයි immediate memory එකයි ඔන්න ඔය දෙක තමයි ඉස්සෙල්ලා අවුල් යන්නේ. ඊපස්සේ තියෙන ඒවා තමයි මේ past memory ඒවා intact. ඔය MCQ වල අහනවා ළමයි. මාක් කරලා තියාගන්න. හරිද? හරිද? හරි අය. ඊළඟට disorientation for time as well. ගොඩක් වෙලාවට ළමයි time එකට තමයි disorient වෙන්නේ first. ඊළඟට තමයි place person වලට disorient වෙන්නේ ඊට පස්සේ. place එකටයි person වලට disorient වෙන්නේ ඊට පස්සේ. හරිද? ඔන්න ඔය point ටික තමයි ළමයි MCQ එකේ හැමදාම අහන්නේ ළමයි. හරිද? මෙන්න මේ ටික මොනවා හරි සෙල්ලමක් දාලා මොනවද ලයින් එකක් වන්දි. මෙන්න මොනවා හරි සෙල්ලමක් දාලා මෙන්න මේ ටික පාඩම් කරගන්න ළමයි. මේ ටික හැමදාම අහනවා ළමයි. හරිද? මෙන්න මේ වයින් අර severe cases වලදී යන්නේ මොනවද? memory එකේ මොකක්ද ඉස්සෙල්ලා යන්නේ? hallucinations වල මොකක්ද ඉස්සෙල්ලා එන්නේ කියලා. හරිද? හරිද ළමයි? හරි අය. හරිද? ඊළඟට හරිද? ඊළඟට තුන්වෙනි ක්‍රයිටීරියා ගන්න සයිකෝමෝටර් ඩිස්ටර්බන්සස්. සයිකෝමෝටර් කියන්නේ මෙන්ටල් සයිකෝමෝටර් ඩිස්ටර්බන්සස් වලට ඇත්තේ වැටෙන්නේ මොනවද කියලා. එකක් තමයි හයිපෝ හයිපර් ඇක්ටිවිටි. patient කෙනෙක්ගේ අපි දකිපු normal activities ටික දිනන ළමයි. ඒ activities වලින් එක්කෝ patient activeness එක hypo යනවා. එහෙම නැත්නම් patient hyperactive වෙනවා. ඔය entities දෙකම තියෙනවා ළමයි. MCQ එකක් තියෙන හැමතිස්සෙම hyperactive කියලා. ඒක වැරදි. හරිද? හරිද? හරිද ළමයි? හරියි. ඊළඟට ඒ කියන්නේ patient කෙනෙක් ඒ කියන්නේ hypoactive වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් normal condition එකකින් hyperactive වෙන්නත් පුළුවන්. delirious patient කෙනෙක් දෙපැත්තටම shift වෙන්න පුළුවන් ළමයි. අනිත් එක තමයි ළමයි patient කෙනෙක් shift වෙනවා නම් patient ගේ shift එක unpredictable වෙන්න ඕන. උදාහරණයක්. patient කෙනෙකුට පෙතිඩින් දෙනවා patient ගොරෝ නිදිලා. ඒක hypoactiveද? නෑ. පෙතිඩින් එකට කොහොමත් නිදිලා. පෙතිඩින් එක දුන්නොත් මැරුවා වගේ නිදි. ඊළඟට මෝෆින් එක දුන්නාම patient විකාරකයේ වාට්ට විකාර කරනවා. ඒක මේ delirium වල criteria එක fulfill කරනවද? නෑ. මොකද ඒක predictable. patient අපි haloperidol එකක් ගාලා patient sedate කරනවා. උන්ද නිකන් ඩ්‍රූම් ගාලා නිදි. හරිද? එතකොට ඒක predictable දේවල්. එතකොට patient ගේ unpredictable විදිහට මේ shift එක වෙන්න ඕන. hyper අතර shift එක unpredictable විදිහට. අනිත් එක තමයි increased or decreased flow of speech. මේ කියන්නේ මේ මොනවද කතා කරන එක
එක්ක අඩු වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වැඩි වෙන්නත් පුළුවන්. ඔය එන්ටිටිස් දෙක තමයි තියෙන්නේ. හැමතිස්සෙම අපි ඩිලීරියම් එක අපිට ඔලුවට එන්නේ ඇඳ උඩ වැටලා ඉන්න මිනිහ. ඕක තමයි පික්චර් එක. ඕක තමයි මම මුලින්ම වෙලාව අරගෙන මම ඔයාලට යන්න ඕන ලයින් එක පෙන්වලා වින් කරලා දුන්නේ. හරිද? දෙපැත්තටම shift වෙන්න පුළුවන්. හරිද? ඊළඟට decrease flow of speech and reaction time. හරිද? අනිත් සැරේ අපි තමයි reaction time. patient එකේ reaction time එකේ subtle changes වලින් pick up කරගන්න පුළුවන් වුණා නම් ඒව තමයි early. ඒ කියන්නේ patient එකේ reaction time එකෙන් තමයි ඉස්සෙල්ලාම දෙපැත්තට ගහන turn එක ගහන්න පටන් ගන්නවා. delirium වලට ගහන turn එක ගහන්න තමයි reaction time එක. ඊට පස්සේ තමයි flow of speech වල අවුල් වෙලා කොහොම යන්නේ ඊට පස්සේ. ඊළඟට enhance startle reaction. ඒ කියන්නේ guess කලබල වෙන ගතිය anxious behaviors ඕව තමයි ළමයි pick up කරගන්නවා. ඒ component එක හරියද තුන්වෙනි bucket එක හරියද ළමයි? ළමයි අය තුන හරි අනිත් වල ඒ මල්ලි අර මේ catatonic movements එයා මේවා පේනවාද taxi ඒව පුළුවන් ඒව පුළුවන් මල්ලි ඒක ඕන පැත්තක ඒ කියන්නේ අපිට අපි patient ගේ anticipate කරන behavior එකේ normal range එකේ ඉඳලා එතනින් limit එක පයින් උඩහට හෝ පහළට පයින් ඕන දෙයක් කෙලින්ම psychomotor disturbances හරිද හරිද ඊළඟට disturbances of sleep wake cycle මිනිස්සෙගේ sleep wake cycle එකේ වෙන පුරන් disturbances තියෙනවා. එතකොට ඒවා මොනවද කියලා බැලුවොත් sleep wake cycle එකේ වෙන්න පුළුවන් disturbances මොනවද කියලා බැලුවොත් තමයි එකක් තමයි patient කෙනෙකුට insomnia එකක් එන්න පුළුවන්. හරිද? يعني insomnia එකක් එන්න පුළුවන්. එහෙම නැත්නම් severe cases වල total sleep loss එකක් එන්න පුළුවන්. patient කෙනෙක් කියන්න පුළුවන් ළමයි දවස් ගාණක් මට නිින්ද නැහැ කියලා. හරිද? අනිත් එක තමයි ළමයි අනිත් severe cases වල එන්න පුළුවන් දේ තමයි reversal of sleep wake cycle. මිනිස්සුගේ sleep wake cycle එක කන පිට ගහන්න පුළුවන් ළමයි. මම ඔයාලට ඉගෙනුවා එක ලෙඩක් ඒක diagnose කරද්දී එක feature එකක් තමයි reversal of the sleep wake cycle. ඒ මොකද්ද ඒක ලෙඩේ? sleep wake cycle එක reverse වෙන ලෙඩේ මොකද්ද? medicine hepatic entry. හරිද? hepatic entry බලපති. ඕන වෙනවා ඈ. ඊළඟට සමහර වෙලාවට ළමයි reverse of the sleep wake daytime drowsiness. ඒක තමයි ගන්න බෑ දැනුත් කිසිම දවසක් දාන්න මම මේ නෝන මේ ලඩින්කට කී දෙනෙක් නින්දට ඇදලා දැම්මද කියලා දන්නේ නැහනේ. හරිද? ඇහැරලා ඉන්න කොහමද? ඊළඟ nocturnal worsening of the symptoms. හරිද? ගොඩක් වෙලාවට මේ තියෙන symptoms ටික රැයට burst වෙනවා. හරිද? disturbing dreams or nightmares. හරිද? ඒ කියන්නේ patient disturb වෙන මට්ටමේ nightmares හරි එහෙම නැත්නම් dreams හරි ඒ වෙනවනම් which may continuous hallucination after awakening. සමහරලාට එක feature එකක් තමයි ළමයි ඒ දකින්න dream එක නැගිට්ටට පස්සේ තමයි hallucinations විදිහටම continue වෙනවා. හරිද? මේ වගේ දේවල් තමයි patient කෙනෙක්ගේ sleep wake cycle එක disturbances එන්න පුළුවන් විදිහට. ඊළඟ entity එක තමයි ළමයි emotional disturbances. emotional disturbances කියන ළමයි patient කෙනෙක් emotionally affect වෙනවා. මෙන්න මේවා තමයි. එක depression එහෙම නැත්නම් patient anxious වෙන්න පුළුවන්. anxiety disorder serum ටික කරා, panic කරා, agoraphobia කරා, ඊළඟට කරන්ටින්ස් ටික serum කරා. කළා දිනවා panic anxiety disorder මොනවද obsessive and compulsive disorders කරා. හරිද? ඊළඟට fear සමහරලාට patient කෙනෙක් fear anticipated fear එකට beyond anticipated fear එකක් එන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ බලාපොරොත්තු ඌ fear එකට වැඩිය fear එකක් වෙන්න පුළුවන්. නැත්තම් irritable වෙන්න පුළුවන්. patient අපි expect කරනට වඩා patient irritable වෙන්න පුළුවන්. cannula එක විසිගන්නවා, urine වටේ අදිනවා, mg එක remove කරනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හරිද? ඊළඟට euphoric වෙන්න පුළුවන්. patient කෙනෙක්ගේ euphoria. what is euphoria ළමයි? මොකද euphoria කියන්නේ කියලා දීලා තියෙනවා. කාගේද සාමාන්‍ය euphoria බලාපොරොත්තු වෙන්න පුළුවන් diseases දෙකක් තුනක් කියන බව ළමයි?
හරියට හරි මැනික් පේෂන්ට් යුපොරියා කියන්නේ නිකන් කුඩු ගැහුවා වගේ. ඕන දෙයක් පුළුවන් කියලා කුඩු ගැහුවා වගේ. හරිද යුපොරියා. ලස්සන වචනයක්. ඊළඟට එපති affective blunting. affect එක blunt. හරි affect එක කියන්නේ mood එකේ shift වෙන එක තමයි affect එක නේ ඒක blunt. ඊළඟට wandering perplexity. හරිද? කියන්නේ ගොඩක් වෙලාවට common එක තමයි ළමයි patient එකේ depression තමයි ගොඩක් වෙලාවට common එක. MCQ එකක් තියෙන ළමයි ගොඩක් වෙලාවට delirious patient ලගේ predominant එක විදිහට යන්නේ මේවා. මොනවද මේ depressive mood එක. MCQ. හරිද ළමයි? හරිද? ඒ මොකක්ද ඒ? ඒ කියන්නේ more common depression mode ද? more common එක depression. anxious mood එක ඊළඟට මොනවද මේ අර euphoric mood එක වගේ ඒවා ටිකක් uncommon. හැබැයි එන්න පුළුවන්. හරිද? Agitated වෙනත් පුළුවන්. මගේ ස්ක්‍රීන් එක පේනවද ළමයි ඔයාලට මොකක් හරි අවුලක් ගියා. අයියෝ. මොකද වුනේ? හරි. හරිද? ඊළඟට prevalence එක. prevalence එක කොහොමද ගත්තාම estimated at 10 to 30% of general medical population. හරිද? delirium patient කෙනෙක්ට විදියට තල්ලු වෙන්න පුළුවන් percentage එක ගත්තාම අපි හිතන වැඩිය ලොකු ඊළඟ. හරිද? ඒ කියන්නේ කවුරු හරි patient කෙනෙක් medical management එකේ ඉන්නවා නම් 10 to 30% patient තල්ලු වෙන්න පුළුවන් delirium වලට. අනිත් එක තමයි ICU මේවා MCQ අහනවා. වැඩියෙන්ම delirium වලට තල්ලු වෙන්න පුළුවන් risk එකක් තියෙන ICU population එක ඇතුලේ. මොකද ඒකලන්ට medical comorbidities වැඩි. එතකොට අන්න ඒ වෙලාවට patient 80% තියෙනවා. හරි 80% patient delirium වලට තල්ලු වෙන්න පුළුවන්. true false system එකක් තියෙනවා ළමයි. කවුද population එක වැඩියෙන්ම තල්ලු වෙන්නේ කියලා. බන්රි මොකක්ද බන්රි? නෑ agitated විදියට present වෙන්න පුළුවන් mood එක. පුළුවන්. ඒ කියන්නේ මේ most common එක මේ depressive ඒවා එහෙම නැත්නම් negative පැත්තේ ඒවා positive පැත්තේ විදිහට present වෙන්න පුළුවන්. ඒක හැබැයි presentation rare common නෑ වෙන්න පුළුවන් rare. හරිද? එතකොට why important delirium කියන එක important වෙන්නේ මොකද්ද? high risk of injury due to the patient and the staff. මේ ඒ කියන්නේ delirious patient කෙනෙක් මේකත් MCQ වල අහලා තියෙනවා ළමයි. delirious patient කෙනෙක් මේ ස්ටාෆ් එකට harmful ද නැද්ද කියලා. ඒක දෙන්නේ ළමයි delirium patient කෙනෙක් කියන්නේ අන්දක් උඩ නිකන් වැටලා ඉන්න කෙනෙක් කියන හිතාගෙන ළමයට ෂොට් එක දෙන්න තමයි මේ වගේ MCQ දෙන්නේ. හරිද? එතකොට delirious patient කෙනෙක් ළමයි ස්ටාෆ් එකට highly risky ළමයි. හරිද? එතකොට මේ delirium patient එක stem එක true. hampers proper management of the etiological cause. ඒ කියන්නේ හරියට patient ගේ etiology එකට treat කරගත්තේ නැත්නම් patient කෙනෙක් delirious වෙන්න patient එකේ තියෙන chronic wound එකක් ඇතිලා. delirious patient එක deteriorate වෙන්න patient එකේ chronic wound එකක් ඇති. එතකොට හරියටම patient ගේ delirium වලට තල්ලු කරපු cause එකට treat කරගන්න තරම් smart වෙන්න ඕන. අනිත් එක තමයි increase mortality. ඒ කියන්නේ patient කෙනෙක්ගේ mortality වලට ඒ කියන්නේ death rate එක වැඩි delirium තල්ලු වුණාට පස්සේ prolonged hospital stay delirium එකකින් pick up වෙන්න කියන්නේ delirium එක recover වෙන්න ලොකු කාලයක් යනවා ළමයි. අනිත් එක තමයි delirium එක recover වුණාට පස්සේ patient ගේ අර elements පහේම psychomotor disturbances ඊළඟට ඔය අපි කතා කරපු elements පහේම disturbance තියෙන මිනිස්සෙක්ට සමාජයට ගිහිල්ලා වෙනද වගේ වැඩ කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ independence වටිනම දේ තමයි independence ළමයි. තමන්ගේ නිදහස තමයි වටිනම දේ. අන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් එක නැති වෙන්න පුළුවන්. අනිත් එක තමයි higher risk of dementia. delirious කට්ටිය dementia එකට තල්ලු වෙන්න පුළුවන් ළමයි. මේ MCQ. හරිද? මේවා තියෙනවා. මාක් කරලා තියාගන්න. මෙන්න මේ දැක්කොත් මතක් වෙයි මාව. ඒ කියන්නේ dementia delirium එක dementia වලට cause එකක් වුණාට
ඔගේ අනිත් පැත්ත කවලම් කරලා අහන ළමයි ඩිමෙන්ෂියා ඩිලීරියම් වලට කෝස් එකක්ද කියලා. හරිද? හරියට කියලා MCQ එක ගන්න. හරිද? Cognitive impairment during second 2 to 3 years after hospitalization in non-ICU patient population. හරිද? And 2.5 folds increase in incidence of dementia over 5 years follow-up. හරිද? ඒ කියන්නේ ළමයි මෙච්චර නම් details ඕන නැහැ. කෙලින්ම මතක තියාගන්න delirium patient කෙනෙක් dementia වලට අතවනන patient කෙනෙක්. හැබැයි ඔගේ අනිත් පැත්ත වැරදි. හරිද? patient කෙනෙකුට delirium වුණා මෙයා dementia වලට high risk patient කෙනෙක් විදිහට වැටෙනවා. හැබැයි ඔගේ අනිත් පැත්ත ඒක වැරදි. හරිද ළමයි? හරිද? ටිකක් තියෙනවා නේ ළමයි. අපි මේක කරමු. අපි විනාඩි දෙකක බ්‍රේක් එකක් ගනිමුද ළමයි? ළමයි. ළමයි. හරි. හරි හරි. විනාඩි දෙකක බ්‍රේක් එකක් ගනිමු අපි ඈ.
urgent messages ළමයි මේ WhatsApp වල හරි කොහෙත් අගා ටෙක්ස්ට් එක දාන්න බලන්න කරන්නේ මාර ස්මාර්ට් පස්සේ වීඩියෝ බලන්න කොහොමද කියලා හරිද ළමයි types of delirium හරිද types of delirium වල හරිද types of delirium වල types of delirium වල ළමයි කොටස් 4-5ක් තියෙනවා ළමයි හරිද අනේ කොටස් දෙකක් තියෙන එකක් තමයි hyperactive delirium and hypoactive delirium හරි මේ entity දෙක දැන් ඔයාලට කියලා දීපු ටිකෙන් පොඩි idea එකක් තියෙනවා මොකද්ද hyperactive කට්ටිය කොහොමද hyperactive කට්ටිය කොහොමද කියලා idea එකක් තියෙනවා එතකොට hypoactive කට්ටිය තමයි ළමයි ගොඩක් common presentation එක හරිද 75% of total number of delirious patients either hypo or mixed is the very common හරිද ඒ කියන්නේ ළමයි common presentation එක තමයි hypoactive lethargic වෙලා හොම් වැටලා ඉන්නේ උන් තමයි common presentation එක delirious patients කියන entity එක ගත්තට පස්සේ ළමයි වැඩිම percentage එක ඉන්නේ hypo එකයි mixed එකයි mixed කියන්නේ hypo and hypo එකේ විතර පොඩ්ඩක් fluctuate වෙන set එක තමයි mixed එක කියන්නේ hyperactive වෙන entity එක තමයි අඩු මේක ඊට පස්සේ in many circumstances carries a bad prognosis hypoactive කට්ටියගේ prognosis bad ලා මෙන්න මේව MCQ අහන බලන්න ඈ හරියකුත් දාලා තියෙන්නේ in many circumstances hypoactive delirious කට්ටියගේ prognosis එක bad හරිද it remains unrecognized in 66% to 84% of patients මේවත් තියෙනවා ළමයි හරිද delirious කියන condition එක අනිවාර්යයෙන්ම miss වෙන්න පුළුවන් condition එකක් හරිද delirium කියන condition එක අනිවාර්යයෙන්ම මිස් වෙන්න පුළුවන් කන්ඩිෂන් එකක්. එතකොට සාමාන්‍ය unrecognized ලා යන percentage එක 66 to 84% percentage එක ඕනේ නැහැ. මේක මිස් වෙන්න පුළුවන් කියලා දැනගත්තාම වැඩිත් එක්ක ඇති. is characterized by withdrawal, flat affect, apathy, lethargy and decreased responsiveness. එතකොට ළමයි මෙන්න මේ patient ලගේ market hello මේනක ඔහු මේනක කියන්න මචං මේ ලැබ් වැඩ නැහැ සෙනසුරාදා ඉරිදා මම ඔබට සවුන්ඩ් එක හොයලා දෙන්නම් මම ඔබට සවුන්ඩ් වෙනකොට හොයලා දෙන්නම් මට BHT නම්බර් එක කියවලා තියපන්කෝ මචං ඩිස්චාර්ජ් කාඩ් එකේ තියෙනවා මචං මේ මට පොඩ්ඩක් මම ඒකත් හොයලා මම වැඩි කළ දෙනවා මට නම යොපලා තියපන්කෝ තම්මගේ මේ මචං මම හදිසි වැඩකින් මම ඔබට පැකින් කෝල් characterized by withdrawal, flat affect, apathy, lethargy and decreased responsiveness. එතකොට hypoactive patient කෙනෙක්ගේ ළමයි hypoactive patient කෙනෙක් detect කරගන්න පුළුවන් ලේසි විදි තමයි ඔය. ඒ කියන්නේ අර මේ ලේසිම pick up කරගන්න පුළුවන්. අපි දැන් diagnostic criteria වලට යන ඔය සේරම මත තියාගන්න එපා. අනිත් එක තමයි ළමයි කවදාවත් මේ අර diagnostic criteria ටික කටපාඩම් කරන්න යන්න එපා. හරිද? කටපාඩම් කරන්න යන්න එපා. ඒක තේරුම් ගන්න. මේ තනිකරම බලන්න ළමයි මේ මෙමරි එකෙන් මැච් එකක් ගහගන්න බලන්න. ඒ කියන්නේ අපිට කිව්වට පස්සේ තේරෙනවා මේක මොන අර elements පහෙන් කොහටද දාන්න පුළුවන් කියලා. ඒක නිසා elements පහේ තියෙන එක එක කැලේ වෙන වෙනම කටපාඩම් කරන්න යන්න එපා ළමයි. හරිද? ඊළඟට withdrawal, flat affect, apathy, lethargy, decreased responsiveness වගේ දේවල් වලින් ටක් ගාලා patient කෙනෙක් hypoactive dementia වල ඉන්නේ මේ delirium වල ඉන්න කෙනෙක් diagnose කරගන්න පුළුවන්. ඊළඟට is characterized by withdrawal, flat affect, apathy, lethargy and decreased responsiveness. මෙන්න මේ features පහ පොඩ්ඩක් ඔළුවේ තිබුණා නම් ඇති hyperactive එකේ diagnose කරගන්න. ඊළඟ entity එක තමයි hyperactive delirium.
එතකොට රෙස්පොන්ස් එක හොඳ සෙට් එක තමයි ළමයි හයිපර් ඇක්ටිව් සෙට් එක. උන්ගේ තමයි මේ ඩිලීරියම් වලට ට්‍රීට් කරලා ලේසියෙන් ගොඩ දාගන්න පුළුවන් සෙට් එක. එතකොට ඒ කට්ටියගේ තියෙන ෆීචර්ස් තමයි patient agitated වෙන්න පුළුවන්, patient restless වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් patient hyperactive කියන්නේ කැතීට එක ගලලා විසි කරන්න හදනවා, මේ කැනියුලා එක තියාගන්න දෙන්නේ නැහැ මේ කරනවා. ඊට පස්සේ අපිට ෆිසිකලි රෙස්ට්‍රේන් කරන්න වෙන්න පුළුවන් patient. හරිද? ඊළඟට බිත්තියට එම ගහනවා නැත්නම් කඩන්න හදනවා. ඔන්න ඔය වගේ කතන්දර තමයි ළමයි hyper active delirium වල එන කතන්දර. ඊළඟට because of the fluctuating nature of the delirium. හරිද ළමයි? delirium වල fluctuated nature එකක් තියෙනවා ළමයි. hyperactive delirium අතරේ disease එක fluctuate වෙන්න පුළුවන්. ඒක නිසා ළමයි තුන්වෙනි ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. ඒකට කියන මික්ස් ප්‍රසන්ටේෂන්. ඒ කියන්නේ hyperactive අතරේ පට ගාලා shift වෙනවා නම් අන්න ඒකට කියන මික්ස් ප්‍රසන්ටේෂන් එකක්. හරිද ළමයි? හරිද? ළමයි හරි අයියා. ඔය කැටගරීස් ටික දැනගත්තාම ඇති ළමයි. ඊට අමතරව තව කැටගරීස් ටිකක් තියෙනවා. ඒ ටික ඔයාලගෙන් අහන්නේ නැහැ. ඒක අන්ඩර්ග්‍රැජුවේට් ලෙවල් එකේ අහන්නේ නැහැ. එතකොට පැතොෆිසියොලොජි ගැන පොඩ්ඩක් කිව්වොත් ළමයි ඒක මේ ඒකෙන් මෙන්න මේ තුන විතරක් දැනගත්තාට පස්සේ වැඩිත් එක්ක ඇති. අනිත් කිසි දෙයක් දැනගන්න එපා. මේක වෙන්නේ කොහොමද කියලා හොයන්න යන්න එපා. මෙන්න මේ ටික තමයි මේ නොන ඩිලීරියම් වලදී ඇෆෙක්ට් වෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ටික පහක් දීලා තින්නකින් මෙන්න මේ තුනට ප්‍රූෆ් දාගන්න පුළුවන් වුණා නම් මට වැඩිත් එක්ක ඇති. පාඩම් කරන්න ඕන ලෙවල් එක තේරෙනව නේද? ළමයි ඔව් අයියා. ඔව් අයියා. මෙන්න මේ හරිද? මේ මෙන්න මේ නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් තුන තමයි ඉන්වෝල්ව් වෙන්නේ කියලා අන්න ඒක ගොඩ දාගන්න පුළුවන් නම් අන්න එච්චරයි ඕන. ඩොපමින් එකයි ගැබා එකයි ඇසිටයිල් කොලින් එක. ওই තුන තමයි ඉන්වෝල්ව් වෙන්නේ. මට ওই ටික තිබුණා නම් වැඩිත් එක්ක ඇති. හරිද? හරිද ළමයි? ඊළඟ MCQ එක නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් ටික තෝරන් ඩිලීරියම් වල. හරිද? හරි. ඊළඟට මොනවද patient කෙනෙක් ඩිලීරියම් වලට තල්ලු කරන්න පුළුවන් common diseases මොනවද කියලා. එකක් තමයි ළමයි patient මොනවා හරි infection එකක් තියෙනවා. ඒක පොඩි infection එකක් වෙන්න පුළුවන්. සමහර විට wound infection එකක් වෙන්න පුළුවන්. respiratory tract infection එකක් වෙන්න පුළුවන්. GI infection එකක් වෙන්න පුළුවන්. ඒ වගේ ළමයි කෙලින්ම patient මොනවා හරි infection එකක් තියෙනවා නම් ඒක තල්ලු වෙන්න පුළුවන් delirium වලට. එතකොට ළමයි delirium වලට තල්ලු කරන common cause එක වොත් sepsis. හරිද? ඉන්ෆෙක්ෂන් තමයි පළවෙනි ෆස්ට් රෑන්ක් ඉන්දේ මොන දේව රෑන්ක් টොප් එකේ උඩම ලෙවල් එක කියන්නේ ඉන්ෆෙක්ෂන්ස්. ඊළඟට patient කෙනෙක් withdrawal වල ඉන්නවනම් drug වල එහෙම ඉඳලා withdrawal symptoms එහෙම දෙනවනම් අන්න ඒ කට්ටියත් යන්න පුළුවන් delirium වලට තල්ලු වෙලා. ඊළඟට patient කෙනෙකුට මොනවා හරි acute metabolic disturbances තියෙනවා නම් ඒ උදාහරණයට hyperkalemia එකක් එහෙම නැත්නම් hyponatremia එකක් එහෙම නැත්නම් respiratory acidosis එකක් metabolic acidosis එකක් ඔය වගේ දේවල් සෙට් වෙනවා නම් අන්න ඒ patient ට delirium තල්ලු වෙන්න පුළුවන්. එතකොට මේ වගේ patient ට treat කරගන්නේ අපි ටක් ගාලා patient ගේ metabolic derangement එක click කරගෙන ඒකට treat කරුවාම patient delirium එකෙන් recover වෙනවා. ඊළඟට trauma එකකට ලක් වෙන patient කෙනෙක් RT එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි trauma එකක් ලොකු සිවිය මට්ටමේ trauma එකට ලක් වෙන patient කෙනෙක් altered consciousness එක අනිත් කතන්දරත් ඇවිල්ලා delirium වලට තල්ලු වෙන්න පුළුවන්. අනිත් එක central nervous system associated diseases. ඒ කියන්නේ brain tumor එකක්, NCAF එකක්, meningitis එකක් ඔන්න ඔය වගේ patient ලට කෙලින්ම යන්න පුළුවන් ළමයි delirium වලට. ඊළඟට patient කෙනෙක් hypoxia respiratory tract එක block වෙලා හරි secretions වැඩි නම් හරි ඊළඟට එහෙම වෙනවනම් ඒ patient ලට ළමයි කෙලින්ම hypoxia නිසා ඒකෙන් delirium වලට තල්ලු වෙන්න පුළුවන්. එතකොට මේ patient ලගේ correct කරන්න ඕන fact එක තමයි ළමයි patient ගේ hypoxia correct කරගම patient recover වෙනවා. හරිද? ඊළඟට endocrine causes. patient කෙනෙක්ගේ diabetic ගොඩාක් වැඩි නම් 500 ගණන් යනවනම් හරිද? 500 ගණන් යනවනම්
patient කෙනෙකුට 500 ගණන් යනවා නම් diabetes එහෙම patient delirium වලට තල්ලු වෙන්න පුළුවන්. හරිද? එතකොට blood sugar වැඩි කියන එක පට ගාලා pick up කරගන්න පුළුවන් වෙන්න ඕන ළමයි. අනිත් මේ දේ මතක තියාගන්න ළමයි කවුරු හරි patient කෙනෙක්ගේ blood sugar එක හිතා ගන්න බැරි ගන්නට ගොඩක් වැඩි වෙනවා නම් අනිවාර්යයෙන්ම ECG එකක් ගන්න ඕන. මොකද silent MI කියලා එකක් තියෙනවා. අන්න ඒක නා diabetic ගොඩක් වැඩි කට්ටියට. එතකොට එහෙම diabetic එක පාලනය කරන්න ළමයි එහෙම 500 ගණන් 600 ගණන් වල diabetic එක පාලනය කරන්න ආවොත් බය නැතුව ඔයාලට start කරන්න පුළුවන් sliding scale එක. insulin sliding scale එක. එතකොට insulin 10 units ගහන්න පුළුවන් ළමයි. හරිද? එතකොට මේ soluble insulin 10 units ගහන්න පුළුවන්. ඊට පස්සේ blood sugar control එක 90 level එක 90 ඊළඟට sliding scale එක activate කරලා හිමීට patient ගේ blood sugar බස්සන්න පුළුවන්. හරිද? හරිද? ඊළඟට acute vascular diseases. හරිද? මොන හරි vascular cause එකක් SLE වගේ තියෙන එකක් වෙන්න පුළුවන්. මොන හරි vascular causes උත් ගන්න පුළුවන්. අනිත් එක toxins and drugs, heavy metal poisoning, ඊළඟට CNS infections. ඔය වගේ දේවල් patient කෙනෙක් delirium වලට ලේසියෙන් තල්ලු කරන්න පුළුවන් දේවල්. සරලවම කතන්දරේ ගත්තොත් ළමයි ඕන underlying disease එකක් patient කෙනෙක් delirium වලට තල්ලු කරන්න පුළුවන්. clinical features ගත්තම ළමයි ගොඩක් වෙලාවට acute onset එක තමයි delirium වලට තල්ලු වෙන්නේ. ඒ කියන්නේ disease එකේ behavior එක මම ඔයාලට කියලා දුන්නා. සාමාන්‍යයෙන් දවස් දෙකක් ඇතුළත තමයි patient delirium වලට peak එකට තල්ලු වෙන්නේ. අනිත් එක තමයි يعني ගොඩක් වෙලාවට stress එක background එකකින් යනවා. ලොකු ස්ට්‍රෙස් එකක් ආපු ගමන් ගොඩාක්ම ඉක්මනට delirium වලට තල්ලු වෙන්නත් පුළුවන්. ඒවා කියලා දීලා තියෙනවා. ඊළඟට impairment of consciousness attention එක පළවෙනිම criteria එක ඒකත් කියලා දීලා තියෙනවා. diminished arousal and alertness. මේ මිනිස්සෙක්ගේ arousal ගතිය, alertness ගතිය අඩු වෙන්න පුළුවන්. ඊළඟට perceptual abnormalities especially visual. මම ඒකත් කියලා දීලා තියෙනවා. ඉස්සෙල්ලාම එන අවුල යන්නේ visual වල කියලා ඒකත් කියලා දීලා තියෙනවා. අනිත් එක disorientation එකක් එන්න පුළුවන්, memory impairment එකක් එන්න පුළුවන්. ඒකේ mainly affect short term memory එක, ඊළඟට affect ගොඩක් වෙලාවට long term memory එක intact. ළමයි short term memory බලන්න MSc එකේ short term memory assess කරන එක තමයි අපි කරන්නේ. MSc එකේදී affect ලා තියෙන long term ද short term ද කියන memory එකද කියන එක පුළුවන් වෙන්න ඕන. අර items පහක් recall test එක තමයි ඒකට use කරන test එක. ඊළඟට පසින්දු හපකට උත්තරේ මෙතන තියෙනවා. කොහොමද delirium prevent කරන්නේ? delirium එක manage කරද්දි ළමයි avoid moving people within and between wards or rooms unless absolutely necessary. හරිද? අත්‍යවශ්‍යම කාරණයකට ඇරෙන්න patient ward එක ඇතුලේ move කරන එක නවත්තන්න ඕන. හරිද පසින්දු? හරිද? ඊට පස්සේ මම ඔයාලට කියලා දීපු ඉන්ඩිකේෂන් දෙකක් ලියා ගන්න. මෙන්න මේ හේතු වලදී විතරයි patient මේ move කරන්න පුළුවන් කියලා. ඊළඟට providing appropriate lighting and signs. හරිද? ඒ කියන්නේ patient appropriate sites. ඒ කියන්නේ උදාහරණයක් ළමයි දැන් හිතන්න patient කෙනෙක් altered conscious level එකේ ඉඳලා recover වෙනකොට patient තියෙන්න ඕන මෙන්න මේක තමයි මේ exit pathway එක. ඊළඟට මෙන්න මේක තමයි මෙතන ලිස්සන සුළු පොළවක්. හරිද? ඊළඟට මෙන්න මෙතනින් දකුණට හැරලා යන්න. මෙන්න මේ වාට්ටුවට යන පාර. මෙන්න මෙතන exit එක මෙතන. අන්න ඒ වගේ supportive දේවල් තියෙන්න ඕන ළමයි. හරිද? ඊළඟට appropriate lighting ප්‍රමාණවත් තරම් ආලෝකය දෙන්න ඕන. මොකද අඳුරේ ඉන්න මිනිස්සෙක් කියන්නේ අපිට උනත් වෙන ළමයි නිදාගෙන හිටිය තාම අපිට පටපිටාව අඳුර වෙලා නම් උදේද රෑද කියලා හිතා ගන්න බැරි වෙනවා ළමයි. හරිද? උදේද රෑද කියලා හිතා ගන්න බැරිනේ හවස 6 විතර හැරුණා. නිදාගත්ත වෙලාව මතක නැත්තම්. ඒ වගේ තමයි මේ මිනිස්සයාට. එතකොට appropriating lightning එකක් දීලා තියෙනවා. හොඳට expose වෙන තැනකට මේ මිනිස්සයා shift කරන්න ඕන. Reorientate them by explaining where they are, who they are and what your role is. ඒ කියන්නේ patient reorient කරන්න ඕන ළමයි එයා කවුද කියලා දීලා. හරිද? එයා කවුද කියලා දීලා. ඔයා තමයි මෙන්න මෙයා patient ඒ වුණා ළමයි recover වෙන phase එකේ කියලා දුන්නා මෙයා මතක හිටිනවා ළමයි. හරිද? recover වෙන phase එකේ කියලා
ඔයාගේ නම මේක ඔයා තමයි මෙයා මේ ඊළඟට මේ ඉන්න ඔයාගේ මෙයාගම එයාට මේ මෙමරිස් ටික රිකෝල් වෙනවා නම් එහෙම තමයි සපෝට් එක දෙන්නේ රීօරියන්ටේට් කරන්න ඕන කැලෙන්ඩර් එකක් තියගෙන මෙන්න මේ සතිය දවස් 7ක් වෙන අපි ඉන්නේ මෙන්න මෙතන ඔයා දැන් ඉන්නේ මේ හොස්පිටල් එකේ මෙන්න මේ වාට්ටු මෙන්න මේ ඇඳේ එහෙම කියලා patient හැමතිස්සෙම back to track දාන්න ඕන හරිද MCQ කරනවා අනිත් ඊට පස්සේ reorientation introducing cognitive and stimulating activities for example reminiscence හරිද ළමයි ඒ කියන්නේ patient ගේ higher functions දැන් අවුල් ගිහිල්ලා තියෙන ළමයි එතකොට මේ මනුස්සයාට psychological support එක මතක් කරගන්නවා කොහොමද මතක් කරගන්නවා වගේ support එක දෙන්නේ patient එක කියන්න පුළුවන් අර serial 5 test එක හරිද serial 7 test එක ඊට පස්සේ කියන්නේ 100 ඉඳලා 5 අඩු කරගෙන අපිට කියන්න කියනවා. එතකොට patient එක 95 90 85 75 70 කොහොම කියලා 5 අඩු කරගෙන යනවා ළමයි. 7 අඩු කරගෙන පිටිපස්සට එන්නත් කියන්න පුළුවන්. ඊළඟට අවුරුද්දේ මාස ටික දෙසැම්බර් නොවැම්බර් සැප්තැම්බර් ඔක්තෝබර් සැප්තැම්බර් එහෙම එන්න විදිහට කියන්න පුළුවන්. හරිද? ඊළඟට සතිය දවස් 7 පිටිපස්සට කියන්න කියලා කියන්න පුළුවන්. ඕක තමයි එක්සර්සයිසස්. patient කෙනෙකුට කියන්න පුළුවන්. එතකොට එයාගේ memory එක higher functions ටිකක් වැඩ කරන්න පටන් ගන්නවා. ඊළඟට facilitate regular visits for family members and friends. ඒ කියන්නේ නිතරම යාළුවෝයි family members ලයි මේ ගෙන්නලා ඒගොල්ලෝ reorientate කරන්න පුළුවන් ලා. හරිද? ඊළඟට prevent dehydration and constipation. හැම තිස්සෙම ළමයි patient කෙනෙක් delirious නම් අනිවාර්යෙන් lactulose පටන් ගන්න ඕන ළමයි. දී ගන්න පුළුවන් විදිහට lactulose දී ගන්න. මොකද NCAF trigger කරන පළවෙනිම මේ හේතුව මොකද්ද? NCAF trigger කරන hepatic NCAF trigger කරන පළවෙනිම reason එක constipation කියලා දීලා තියෙන්නේ. හරි constipation තමයි NCAF trigger කරන පළවෙනිම reason එක. ඒ වගේම තමයි delirium trigger කරන පළවෙනිම reason එකත් constipation. සාමාන්‍ය lactulose දෙන්න පුළුවන් 10 ml TDS දෙන්න පුළුවන්. patient ටික තදටම දෙන්න ඕන නම් 20 ml BD දෙන්න පුළුවන්. හරිද? 20 ml BD දෙන්න පුළුවන්. ඊළඟට prevention of preventing delirium. කොහොමද delirium prevent කරන්නේ? continuation එක ensuring good oxygen saturation. patient ගේ vital parameters 100% stabilize කරලා තියෙන්න ඕන ළමයි. ඒ කියන්නේ saturation drop නොවෙන්න ඕන, blood pressure drop නොවෙන්න ඕන. patient ඔක්සිජන් සැචුරේෂන් එක අපිට ලේසියෙන්ම මේන්ටේන් කරන්න පුළුවන් දෙයක් ළමයි. අනිත් එක තමයි ළමයි එක දිගට patient කෙනෙකුට පැය 24කට වැඩි ඔක්සිජන් දෙද්දී බොහොම කල්පනාකාරී වෙන්න ඕන ළමයි hyperbaric trauma එකක් ගන්න පුළුවන්. හිමීට කියවලා බලන්න. prevent infections, avoid unnecessary cannulation. හරිද? ඒ කියන්නේ පුළුවන් තරම් infection control ගැන පුළුවන් තරම් ඔළුවේ තියාගන්න ඕන ළමයි. මොකද delirious patient කෙනෙක් කියන්නේ කොහොමත් infections වලට prone patient කෙනෙක්. අනිත් එක තමයි patient bed sores එන්න පුළුවන්. bed sore එකක් එන්න පුළුවන්. bed sores එනකොට ඉස්සෙල්ලා fusidic acid වලින් manage කරන්න පුළුවන්. bed sore එකක් ආවොත් මුලින්ම surface epithelium එක විතරක් වගේ ගිහිල්ලා තිනවා නම් ඒගොල්ලන්ට fusidic acid එකක් local application එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් betadine soaps වලින් iodine soap කියලා තියෙනවා betadine soaps වලින් clean කරන්න පුළුවන් patient bed sore එකක් ආවොත් ටිකක් wound එක deep නම් ඊට පස්සේ unnecessary cannulation and catheterization. කියන්නේ patient කෙනෙක්ගේ unnecessary cannulation catheterization ඔන්න ඕවා වෙන්න දෙන්න හොඳ නෑ ළමයි. හරිද? ඊට පස්සේ encourage early mobility. patient කෙනෙක් mobility වැඩි කරන්න ඕන ළමයි. පුළුවන් තරම් ඉක්මනට conscious level එක recover වෙච්ච ගම මේ ඇවිද්දවන්න ඕන. මොකද ඇවිද්දවන එක පිටිපස්සේ තියෙන වාසිය patient කෙනෙක් ඇවිදිනකොට මොනවද දෙන්නේ නැත්තේ? DVT. හරිද? හොඳයි ඈ. adequate pain relief. ප්‍රමාණවත් තරම් pain එක relief කරන්න ඕන. මොකද patient කෙනෙක් pain එකේ ඉන්නකොට normally ටැකියක් යනවා. ටැකිකාඩියා එකක් යනවා. patient කෙනෙක් pain එකේ ඉඳි. අනිත් එක තමයි frequent medication reviews. නිතරම antibiotics යන්නේ මොනවද යන drugs කියලා patient review කරන්න ඕන. ඊළඟට
ඇඩ්‍රස් සෙන්සරි ඉම්පයර්මන්ට් patient කෙනෙක්ගේ බලන්න ඕන මේ vitals ටික ගොඩ දාගත්ත පස්සේ මෙයාගේ neurological deficit මොනවද තියෙන්නේ කියලා. මොකද මේක debilitating disease එකක්. හරිද? මොනවද neurological impairment සමහරවිට stroke ඇවිල්ලා තියෙන පුළුවන් දන්නේ නැති කෙනෙක්. හරිද? ඒක නිසා full neurological examination එකක් කරන්න patient recovery phase එකේදී. Promote good sleep patterns and sleep hygiene. يعني මනුස්සයාට proper sleep pattern එකක් හදලා දෙන්න ඕන. discharge කරන්න කලින් sleep pattern එක reorient කරලා දෙන්න ඕන. එක්ක සමහර කට්ටිය මහරයට පත්තර කියවන්න පටන් ගන්නවා. හරිද? සමහර කට්ටිය මහරයට කෝපි බොන්න පටන් ගන්නවා. හරිද? සමහර කට්ටිය ඉන්ටර්නෙට් යන්න පටන් ගන්නවා. හරිද? ඔය වගේ ප්‍රශ්න තියෙනවානේ. හරිද? එතකොට patient කෙනාට මොකද්ද healthy behavior එක කියලා. සමහර කට්ටිය light දාගෙන නිදා ගන්න පටන් ගන්නවා. හරිද? එතකොට sleep wake pattern එක හරියට orient කරලා දෙන්න ඕන ළමයි. හරිද? ඊළඟට පොඩි background එකක් දෙන්නම් ළමයි. staff එක alert කරන්න ඕන delirious patient කෙනෙක් ඉඳිද්දි patient ගේ risk එක communicate කරන්න ඕන. ඊළඟට acute side එකේ bed එකක් patient offer කරන්න ඕන manage කරද්දි acute side එකේ bed එකක්. ඊළඟට multidisciplinary team approach එක තමයි අපි ගන්නෙ. multidisciplinary team ඒ කියන්නේ එක එක subspecialties වල කට්ටිය accumulate කරගෙන ඒගොල්ලොත් එක්ක එතකොට medical team එකයි psych team එකයි hand in hand වැඩි match එක ගහගෙන යන්න ඕන. ඊළඟට patient කෙනෙක් manage කරද්දී තනි කරම ළමයි අපි root cause එක තමයි elicit කරගන්න ඕනේ. ඒ කියන්නේ disease එක ඇතුලේ තියෙන root එක. හරිද? ඒ කියන්නේ infection එක නම් septic focus එකක් තියෙන්න පුළුවන් කොතන හරි. patient කෙනෙකුට මොනවා හරි sepsis නම් septic focus එක evacuate කරගත්ත ගමන් patient okay. metabolic derangement එකක් තියෙනවා නම් ඒක pick up කරගත්ත ගමන් patient okay. severe anemia එකක් තියෙනවා නම් ඒක pick up කරගත්ත ගමන් patient okay. හරිද? ඊළඟට root cause එක අල්ලගන්න තමයි. ඒකට කරන්න තියෙන basic investigations ටික යවන්න ඕන ළමයි. හරිද? full blood count එකෙන් පටන් ගත්තාම chest x-ray එකට ECG එකට නම් basic investigations ටික same repeat කරන්න ඕන. ඊට පස්සේ patient ගේ improvement එක ගන්න නැත්නම් ඒ සේරම ටික දවසක් කර දවසක් repeat කරලා බලන්න ඕනේ ඒවයි variation කොහොමද කියලා. හරිද? patient මෙහෙම MCQ එකක් තියෙනවා. delirious patient can සාමාන්‍ය මම background එක delirious patient කෙනෙක්ට diagnose කරන්න MRI එකක් ගන්න පුළුවන්ද ළමයි? MRI is indicated in a delirious patient. හරිද වැරදිද? එන්නේ course එක කම්මු මේක කරන්න. ඒ මල්ලි course එක කරන්න බැරි වුණොත් course එක detect කරගන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම ගහන්න ඕන. patient delirious කියලා imaging වල ඒවට මේ නොකර ඉන්නවා කියන තැනක් නැහැ. හරිද? root cause එක elicit කරගන්නව නම් MRI එකට එකත් indicated delirious. හරිද? එතකොට patient කෙනෙකුට තියෙන other comorbidities address කරන්න blood sugar control, hypertension, ඊළඟට NCF ගිහලා නම් ඒවා, hypertensive encephalopathy කියලා තියෙනවා නම් ඒවා, ඊළඟට constipation තියෙනවා නම් constipation ඔය හැමදේම concentrate කරනවා. ඕකේ වෙන දේ තමයි ළමයි ඔය දේවල් concentrate කරන් යනකොට අපිට අමතක වෙන තැනක් තමයි personal hygiene. මේ මනුස්සයාගේ personal hygiene. අපි patient wash කරන්න ඕන, clean කරන්න ඕන, මේ මනුස්සයා නාවන්න ඕන, දට්ටිය මද්දවන්න ඕන පුළුවන් වෙනකොටම. හරිද? patient ගේ general well-being එක maintain කරන් යන්න ඕන. හරිද? මේ කියලා දීපු ටික වැඩිත් එක්ක ඇතිලා. patient කෙනෙක් manage කරන aspect එකෙන් patient කෙනෙක්ගේ මේ generalized management එකේ මේ කියපු points ටික වැඩිත් එක්ක මැතිලාමයි. delirium නේ ඕන case එක actual patient වලට කොට දා ගන්න පුළුවන් නම් මේ ටික ඇති. හරිද ළමයි? ඊළඟට treat the cause. අනිත් එක තමයි ළමයි මේ patient ලට දෙන්න පුළුවන් එකම මේ psych drug එක තියෙන benzodiazepines. short course of benzodiazepines දෙන්න පුළුවන්. හරිද? ඒක මේ tail off කරන්න ඕන ළමයි. ඒ කියන්නේ patient monitor කරගෙන දෙන්න පුළුවන් මේ psych drug වලින් benzodiazepines. හරිද? ඒක life saving. benzodiazepine එකක් දෙන එක psychiatric drugs පැත්තෙන් ගත්තාම benzodiazepine එකක් දෙන එක life saving ළමයි. හරිද? එතකොට එහෙම නැත්තම් දෙන්න පුළුවන් තව drug
එකක් තමයි රෙස්පිරිඩෝන් චූටි ඩෝස් එකක් දෙන්න පුළුවන් ඕන වුණොත්. හරිද? හරිද ළමයි? බෙන්සෝඩයිසෙපින් එක අපි දෙනවා ළමයි. හරිද? බෙන්සෝඩයිසෙපින් එක ලයිෆ් සේවිං. හරිද? හරි. ඊට පස්සේ ඊට අමතරව සයිකියාට්‍රික් ඩ්‍රග් එකක් දෙනවා නම් ළමයි ඒක දෙන්න පුළුවන් රෙස්පිරිඩෝන් එකකින් චූටි ඩෝස් එකක්. හරිද? ඒ කියන්නේ patient එකක් ඇග්‍රෙසිව් වෙලා කියවන වැඩි වගේ patient අර හයිපර් ඇක්ටිව් පැත්තෙන් යනවනම් රෙස්පිරිඩෝන් වලින් චූටි ඩෝස් එකක් දෙන්න පුළුවන් ළමයි. ඒකත් දුන්නට පස්සේ patient මේ ටේල් ඕෆ් කළා තමයි නවත්තන්නේ. ඇන්ටිසයිකොටික්ස් නේ එකපාරට ඩෝන් ගාලා නවත්තන්නේ නැහැ. 16 ගැන හිතමුකෝ 6 මිලිග්‍රෑම් 3 මිලිග්‍රෑම් දුන්නා කියලා 2 වලට බස්සනවා 1.5 1.5 ගානේ ටේල් ඔෆ් කරනවා නවත්තනවා සති දෙකකින් විතර. හරිද? සයිකියාට්‍රික් පැත්තෙන් දෙන්න පුළුවන් ඩ්‍රග්ස් ටික ඕවා. ඊට අමතරව ළමයි මේ ඩිලීරියස් පේෂන්ට් කෙනෙකුට ඇන්ටිබයොටික්ස් දෙන්න පුළුවන්ද ළමයි? delirious patient කෙනෙකුට antibiotics indicated. ළමයි delirious patient කෙනෙකුට antibiotics indicated. ළමයි අන්ඩර්ලයින් කෝස් එකේ තමයි ඉතින් ඕන්නේ. හරියට හරි ඇන්ටිබයොටික් එක දෙන්න ඕන නම් දෙන්න ඕන. හරිද? ඕව අහනවා. ඊට පස්සේ delirious patient කෙනෙකුට මේ drug එකක් තිබුණා ඔළුවට එන්නේ මම මතකුණොත් කියන්න. delirious patient කෙනෙක්ට sodium valproate වගේ drug එකක් දෙන්න පුළුවන්ද? sodium valproate lithium. patient කලින් bipolar වල හිටපු එක්කෙනෙක්. ළමයි try කරන්න. patient කෙනෙක් කලින් ඒ ළමයි දෙන්න පුළුවන්. ඒ කියන්නේ prophylactically කරන පළවෙනි ස්ටෙප් එක තමයි කෙලින් මෙයාගේ කලින් හිටපු drug sheet එකේ patient stabilize කරගන්න එක. antipsychotics ගිහලා නම් psychotics දෙන්න ඕන. අලුතෙන් start කරන්නේ ළමයි risperidone එකයි diazepam මේ benzodiazepine එකයි විතරයි අලුතෙන් ස්ටාර්ට් කරන්නේ. patient කෙනෙක් delirium වුණා නම් කලින් හිටපු drugs සේරම ටික ඒ විදිහටම දෙන්න ඕන. Medication should be for delirium only after adequate attention has been given to correction of the modifiable contribution factors, sleep disturbances, restart, haloperidol, olanzapine, risperidone in minimal doses. හරිද ළමයි? එතකොට patient කෙනෙක්ගේ අනිත් අර causes ඒ කියන්නේ sleep wake cycle එක ඊළඟට anger management ඒවත් ළමයි hand in hand යන්න ඕන ළමයි. හරිද? drugs වලින් maintain කරනට වඩා අර වැදගත්ම දේ තමයි patient mobile board එක ඇතුලේ acute phase එකේදී mobility අඩු කරලා හොඳ calm and quiet peaceful state එකක patient rest කරන දීලා ඒව තමයි acute stage එකේදී වැදගත්ම දේවල්. drugs වලට වැඩිය important non pharmacological management එක. හරිද ළමයි? අය ඩ්‍රග්ස් දෙකක් කියන්නේ නැද්ද මේ ඕවර්සෙඩ් වෙන්නේ නැද්ද? තේරුණා ලක්ෂණ මේ බණුරේ BCD එකේ රෙස්පිරිඩෝන් දෙක නැද්දි ඕවර්සෙඩ් වෙන්නේ නැද්ද? සෙඩේට් වෙන්න පුළුවන් බණුරේ කියන්නේ දැන් patient aggressive වගේ වෙනකොට තමයි ওই දෙකම කියන්නේ benzodiazepine එකක් වගේ එකක් මේ start කරන්නම් patient aggressive වෙන්නම ඕනේ නැහැ. aggressive ඊළඟට hyperactive වෙන්නම ඕනේ නැහැ. හරිද? ඒ කියන්නේ benzodiazepine එක හැමෝටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි රෙස්පෙරිඩෝන් එක වගේ එක ගහන්නේ සාමාන්‍යයෙන් අර hyperactive mania පැත්තෙන් එනකොට. හරිද? එතකොට patient ගේ අර sedation අපි anticipate කරනවානේ. patient ගේ sedation anticipate කරනවා. aggressive ගතිය අඩු වෙන එක anticipate කරනවා. එහෙම තමයි management එක කියන්නේ. patient ගේ හැටි image එකත් එක තමයි match එක ගහගෙන යන්නේ. හරිද?
හරිද? හොඳ ප්‍රශ්නයක්. හරි. ඊළඟට හිමිහිට මෙන්න මේ ටික කියව ගන්න. හරිද? අපි බලමු මෙන්න මේකේ වැදගත් දේවල් ටිකක් තිබුණා. ඩිලීරියා ඕ ඩිමෙන්ෂියම් කියන කැලල කියවන්න එපා. මම ඒක ඩිමෙන්ෂියා කරද්දී ඩිලීරියම් වලින් ඩිමෙන්ෂියා වෙන් කරන හැටි කියලා දෙනවා. හරිද? ඉන්ටොක්සිකේෂන් ඇන්ඩ් ඩිලීරියම් වෙන් කරන්නේ කොහොමද කියලා හිමිහිට බලන්න ළමයි. එතකොට withdrawal features තියෙනවා නම් dependence features තියෙනවා නම් ඒවා intoxication. ඊට පස්සේ කොහොමද ළමයි patient කෙනෙක් ඉන්නවා fixed dilated pupils. fixed dilated pupils. ඒකට යන්නේ medical management එකක්ද surgical management එකක්ද? fixed dilated. less reactive pupils. ලස්සන point එකක් මම කියලා දෙන්න යන්නේ. pupils dilate වෙලා නම් ඒක responsive නැත්තම් ඒක fixed dilate වෙලා නම් management surgical. හරිද? කවුරු හරි patient කෙනෙක්ගේ pupils constrict වෙලා නම් pinpoint pupils නම් ඒක fixed නම් ඒක management medical. ඔන්න ඔහොමයි head injury එකදී වැඩේ manage කරනවා. ලස්සන points තමයි ඈ. rib fracture එකක් අල්ලන්නේ rib fracture එකක් අල්ලන්න ළමයි palpate කරන එක දැන් covid එක අමාරුයිනේ. කරන්න ඕන covid එකත් එක ඒක restrictions තියෙනවා ළමයි. patient මූණ අනිත් පැත්තට හරවලා හයියෙන් කහින්න එකදී patient pain එකක් කියනවා නම් patient rib fracture එකක් තියෙනවා. හරිද? මට මේවලට පෙන්න ගන්න ඕන මොනවද baseline investigations ඒ ටික කියලා. ඔය dilated pupil එකේ surgery එකේ මොනවද කරන්නේ? SDH එකක් වගේ නම් drain කරන්න පුළුවන්, ICH එකක් තියෙන්න පුළුවන්. ඒකට CT එකක් ගහලා බලනවා මොකද case එක කියලා. ටක් ගාලා CT එකක් ගහගත්තා. patient SDH එක නම් further neurological management වලට transfer කරා. ඒකට මෙතන burr hole ගහන්න පුළුවන්. ඒවා ICH එක ගන්න neurosurgical craniotomy එකක් කළා. craniotomy කියන මේක කළා. ඒවා අදාළ management එකට transfer කරන එක තමයි කරන්නේ ඉක්මනට. හරිද? ලස්සන points ළමයි ඔය. ඒ කියන්නේ වාට්ටුවක වැඩ කරද්දි ලස්සන points. කියලා දෙන්නම් විටිමිටි ටික ටික. හරිද ළමයි? delirium වල investigate කරන් යද්දි මෙන්න මේවා තමයි එවන්න ඕන. full blood count එකක් එවන්න ඕන. හරිද? ඒක තමයි first line ඉන්නේ. ඊළඟට CRP එවන්න ඕන. CRP කියන්නේ C reactive proteins. ඒක negative වෙන්න නම් less than 5 වෙන්න ඕන. 5ට වැඩි ඕන එකක් positive. ඊට පස්සේ renal function test, liver function test, ඊළඟට procalcitonin. ඒ කියන්නේ procalcitonin නම් ළමයි CRP එක ඒ කියන්නේ ලොකුවට ඒ කියන්නේ infection එක suspect කරද්දී ඒක ඇත්තද නැත්ද බලන procalcitonin එක. ඊට පස්සේ UFR එකක්, urine cultures. අනිත් එක තමයි ළමයි delirious patient කෙනෙක් ආපු ගමන් මේ patient ගේ diagnosis එක මොකක්ද කියලා පටන් ගන්න කලින් කෙලින්ම culture samples ටික හැම එකම ගන්න ළමයි. හරිද? cultures ටික blood culture, urine culture ඊළඟට ගන්න තියෙන culture samples ටික සේරම ටික ටක් ගාලා ගන්න ළමයි. හරිද? හරිද? අනිත් එක තමයි ඉන්ෆෙක්ෂන් එකක් තිබුණා හෝ නැතා ප්‍රොෆිලැක්ටිකලි ඔයාලට broad spectrum antibiotics delirium patient කෙනෙකුට start කරන්න පුළුවන්. හරිද? ඕන නැත්තම් පස්සේ අයින් කරලා දාන්න පුළුවන්. හරිද? එතකොට වැඩේ වාත වෙන්න කලින් හරිද? වැඩේ වාත වෙන්න කලින් ප්‍රොෆිලැක්ටිකලි ඩ්‍රග්ස් ටික ගන්න පුළුවන්. බේසික් ඉන්වෙස්ටිගේෂන් ටික සේම රිපීට් කරන්න. ECG එකක් ඊළඟට blood urea serum electrolyte creatinine ඔය ටික රිපීට් කරන්න ඕන. මේ ඉන්වෙස්ටිගේට් කරනවා. ඊළඟට chest x-ray එකක් ගහන්න පුළුවන්. chest x-ray එකක් ගහන්න පුළුවන්. ඊළඟට baseline investigations ටික ලස්සනට කරන්න. එතනින් clue එකක් හම්බුනොත් AST වැඩි නම් ALT වැඩි නම් hepatic case එකක් කියලා තේරෙනවා. ඒ line එකට ultrasound එකක් දීලා ඒ line එක investigate කරගෙන යනවා. කාගේ හරි creatinine වැඩි නම් pose එක renal ඒ පැත්තම යනවා. කාගේ හරි CRP වැඩි නම් CRP වැඩි නම් මොනවා හරි infection එකක් focus එක හොයන්නේ infection එක කොහෙද කියලා chest එකේද wound එකකද කොහෙද කියලා. ඔන්න ඔහමයි patient ගොඩ දාන්න. හරිද? හරිද ළමයි? හරි. antipsychotics indicated ළමයි haloperidol දෙන්න පුළුවන්. හරිද? අපේ drug of choice තමයි risperidone එක. ඊට අමතරව
හැලපිරිඩෝල් එක දෙන්නත් පුළුවන් ඕරල් ට්‍රයිස් a day ඩෝස් එක නම් එච්චර ඕනේ නැහැ. හරිද? රෙස්පිරිඩෝන් ඔලන්සපින් පිටාපින් ඒවත් දෙන්න පුළුවන් ඩිලීරියස් පේෂන්ට් කෙනෙක්ගේ. එතකොට ඇන්ටිසයිකොටික්ස් දෙන එකේ වාසිය තමයි ළමයි. ඇන්ටිසයිකොටික්ස් දෙන එකේ වාසිය තමයි ඩිලීරියස් පේෂන්ට් කෙනෙකුට ෆිට්ස් එන්න පුළුවන් ෆ්‍රීකවන්සි එක මේ අඩු කරනවා. හරිද? ඒ කියන්නේ සීෂර් ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරනවා. හරිද? මේ අයියා සයිකිම්ස් ඔව්. නැතත් හැලපිරිඩෝල් දෙන්න පුළුවන්ද? සයිකි මේව නැත්තද? පේෂන්ට් ඔව්. හයිපරැක්ටිව් පැත්තට ගියොත් දෙන්න පුළුවන් ඕන ඇන්ටිසයිකොටික්ස් එකක්. පේෂන්ට් මේ කොන්ෂස්නස් ක්ලව්ඩින් වෙන වගේ දැනෙනව ගමන්ම පේෂන්ට් හයිපරැක්ටිව් පැත්තට යනවා වගේ දැනුණා රෙස් මේ ස්ටාර්ට් කරන්න පුළුවන් ඇන්ටිසයිකොටික්ස්. අපිට සෙඩේටිව්ස් කරන ගන්න බැරිද? ඒ මල්ලි හයිපර් ඇක්ටිව් වගේ යනවා නම් ඔව් මල්ලි සෙඩේටිව්ස් වලින් මොකක්ද කරන්න බැරිද? මල්ලි එහෙනම් මේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ බෙන්සෝඩායිසිපින් එකත් එක්ක පේෂන්ට් සෙඩේෂන් එකක් එනවනේ. හරිද? ඔව්. එතකොට තව සෙඩේටිව් එකක් ඊළඟට පෙතිඩීන් පේන් මැනේජ්මන්ට් වලට පෙතිඩීන් එහෙම ගන්න එක රිස්කි මල්ලි. මොකද මෙන් කොන්ෂස් ලෙවල් එකේ වෙනසක් වුණොත් පිකප් කරගන්න අමාරුයි. ඒ කියන්නේ අර පේෂන්ට්ගේ බිග් පික්චර් එක බලලා තමයි මේවා ගැහුවොත් අවුලක් නැද්ද කියලා. يعني පේෂන්ට් කෝමා එකකට යන්න දැන් පේෂන්ට් කෙනෙක්ට පෙතිඩීන් එකක් වගේ දුන්නා. නැත්තම් සෙඩේටිව් එකක් දුන්නා. දැන් පේෂන්ට් ගොරෝ බුදි. හරි මොනාරි ඔන්න නෙවුණා. පේෂන්ට් කෝමා එකකට තල්ලු වුණත් අපි දන්නේ නැහැ. ඒ වගේ වෙලාවට පේෂන්ට් එක කෑක ගහරි හැරලා දෙන එක වාටි පාසී මල්ලි. තේරුණා නේද? තේරුණා නේද? පිකප් කර ගැනීමේදී මේ වගේ ට්‍රික්ස් තියෙනවා. ඒවා ඉස්සරහට ඒ කියන්නේ මැනේජ්මන්ට් එකත් එක්ක අහු වෙනවා මල්ලි. ඒ කියන්නේ මේ මනුස්සයාට මේක දීලා සෙඩේට් කරලා කෝමා එකකට තල්ලු වෙයිද නැද්ද කියන සැකේ ආවොත් ඒ වගේලට දෙන්නේ නැහැ මල්ලි. හරි. අනිත් එක ඇන්ටිසයිකොටික් එකක් පටන් ගත්තාම සීෂර් ත්‍රෙෂෝල්ඩ් එක මේ ත්‍රෙෂෝල්ඩ් එක අඩු වෙනවා. හරිද? සීෂර් ත්‍රෙෂෝල්ඩ් එක අඩු වෙනවා කියන්නේ ත්‍රෙෂෝල්ඩ් එක අඩු වෙනවා කියන්නේ ෆික්ෂන් දෙන chance එක වැඩි වෙනවා. තේරුණා නේද? තේරුණා නේද මල්ලි? ත්‍රෙෂෝල්ඩ් එක සීෂර් එකක් එන්න පුළුවන් දරා ගැනීම ත්‍රෙෂෝල්ඩ් එක අඩු වෙනවා කියන්නේ. ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරනවා කියන්නේ ෆික්ස් වෙන්න දෙන chance එක වෙන පුළුවන් තරම් ඇන්ටිසයිකොටික් එකක් නොදී මැනේජ් කරන්න පුළුවන් නම් වැඩි good. හරිද? හරිද? ඊළඟට අර මේ ඕක නොදී මැනේජ් කරන්න බලන්න ඕනේ නේද? ඒ මල්ලි ඩ්‍රග්ස් වලට යන්නේ නැතුව මැනේජ් කරන්න අපි මල්ලි ඩයිසිපින් මේ බෙන්සෝඩයිසිපින් එක කොහොමද දෙනවා මල්ලි? බෙන්සෝඩයිසිපින් එක කොහොමද දෙනවා? බෙන්සෝඩයිසිපින් එක දීලා ඊට පස්සේ තමයි ඊළඟ ටික. බෙන්සෝඩයිසිපින් එක ලයිෆ් සේවිං මල්ලි. ඒකත් MCQ එකක් තියෙනවා. මේවා වල බෙන්සෝඩයිසිපින් එක ලයිෆ් සේවිං. මේ බෙන්සෝඩයිසිපින් එක හැමතිස්සෙම ලයිෆ් සේවිං. ඇල්කොහොල් විත්ඩ්‍රෝවල් ලත් එහෙමයි මේකෙත් එහෙම. හරිද? හරිද? මං MCQ එකක් අහන්නම් මට true the false ද කියලා කියන්න. patient කෙනෙක්ගේ මම දෙනවා ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් differential diagnosis මොනවද කියලා delirium වලට. මම උත්තර පහක් කියන්නේ. හරිද වැරදිද කියලා කියන්න. schizophrenia. delirium patient කෙනෙක් differential diagnosis එකක්ද නැද්ද? schizophrenia. True. True. Bipolar depression. True. 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 ඊළඟට acute intoxication. True. acute intoxication exclude කළා තමයි delirium වල management එක අරන් යන්නේ. හරි නේද? හරි නේද? Hari. හරිද? acute intoxication එක අන්න ඔහොමයි අන්නේ. හරිද? ඊළඟට depression. True. True.
anxiety disorders. Anxiety disorders. True. True. හරිද? එලිසිට් කරන acute intoxication අයින් කරගන්න පුළුවන් වෙන්න ඕන මේ. acute intoxication delirium management එකට බහින්නේ acute intoxication අයින් කරගත්තට පස්සේ. හරිද? හරිද? ඒතර කෝසස් වල ටොක්සින්ස් ඇන්ඩ් ඩ්‍රග්ස් ගන්න බෑ නේද? මල්ලි acute intoxication කියන්නේ causes වලට cause එක හොයන් යද්දී toxins and drugs ගන්න පුළුවන්. හැබැයි ඒක acute intoxication exclude කරලා තමයි ගන්නෙ මල්ලි. හරිද? heroin හරිද? ඒ කියන්නේ acute intoxication මං කිව්වේ දැන් heroin abuse එකක්ද එහෙම කියලා. හරිද? උදාහරණයක් කියන්නම්. එක patient කෙනෙක් මේ අහුවෙනවා ළමයි heroin එක anal canal එකේ heroin. ඒ අතර heroin packet එකක් anal canal එක ඇතුලේ පුපුරලා. හරිද? එතකොට මේ patient අරන් එනකොට අපිට මේ delirious වෙච්ච patient කෙනෙක් එහෙම කියන්න බෑ. පළවෙනි ඉස්සෙල්ලාම තමයි patient cause එක හොයන් යද්දි ඉස්සෙල්ලා acute intoxication causes exclude කරනවා. ඊට පස්සේ තමයි delirious. මොකද patient කෙනෙක් ඒ කියන්නේ ඇතුළට දාගත්තට පස්සේ හොයන එක වෙනස් දෙයක්. හරිද මල්ලි? හරිද මල්ලි? පසින්දු ඔව් මොකද? patient කෙනෙක් delirium වෙලා ආවට පස්සේ අපිට cause එක හොයාගන්න බැරි නම් හරිද? ඒ කියන්නේ patient delirious නම් අපිට cause එක හොයාගන්න බැරි නම් acute intoxication කියලා හොයන එක වෙනම කතන්දරයක්. මිස් වුණාද කියලා. හරිද? අපි acute intoxication එක diagnose කළා ඒක delirium වෙන්න බෑ. තේරුණාද? තේරුණාද මල්ලි? හරි. තේරුණාද? දැන් මේ හිතමුකෝ අපේ මේ හමුදාවක් ඇතුලේ හැංගිලා ඉන්න LTT කාරයෙක් ඉන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සේ LTT කාරයෙක් කියලා දැනගෙන හමුදාවේ ඉන්නවනම් ඒක ඉන්න බෑ. තේරුණා නේද? හරිද? එතකොට ඒකට කෝස් එක acute drug එක intoxication ඇතුළේ සර්ච් කරලා ඇතුළට දාගත්තට පස්සේ එතකොට අතනින් ෆිල්ටර් වෙලා එද්දි acute intoxication DDF විදිහට එන්න බෑ පහලට. හරිද? මොකද හැමතිස්සෙම delirium පැත්තට එන්නේ acute intoxication exclude කරගත්තට පස්සේ. ඒ principle එක දාලා තියෙන්නේ මල්ලි acute intoxication එක මිස් වෙලා delirium විදිහට manage කරොත් patient end up in death. තේරුණා නේද? ඒ කියන්නේ acute intoxication එකක් මිස් වුණොත් හරිද? අපි දැන් එකපාරටම ගියොත් patient delirium කියලා ඩිස්කවුන්ට් delirium කියන්නේ මේක කල්ලාරම් manage කරන එකක්. එතකොට ඒ patient දෙන මේ attention එක ඩිංග කඩු වෙනවලා. හරිද? acute intoxication exclude කරගත්තට පස්සේ තමයි හැබැයි අපිට management එක එහෙම වෙලා management එක පොඩ්ඩක් එහෙම වෙලා ඒක investigate කරන කතන්දරේ වෙනම එකක්. හරි නේද? හරි නේද ළමයි? හරි. මේ delirium ගැන ඔච්චරයි කියලා දෙන්න. තාම මොනවාරි පොඩි දේවල් ටිකක් කියලා දෙන්නද? ඔයාලට හදිසි වැඩ තියෙනවද? ළමයි නෑ. සර්ජරි වලින් පොඩි පොයින්ට්ස් ටිකක් කියලා දෙන්නද? එක patient කෙනෙක් කෙනවා ළමයි patient කියනවා මේක කියලා දෙන්න. patient කෙනෙකුට acute appendicitis එන order එකේ sequence එකක් තියෙනවා. හරිද? මම මේ කියලා දුන්නද? ළමයි මම මේ කියලා දුන්නද? නෑනේ. නෑ. හරිද? medical causes වලින් abdominal pain එකයි surgical causes වලින් abdominal pain එකයි වෙන් කරගන්නේ කොහොමද? appendicitis වල එන විදිය තමයි ළමයි. හරිද? ඉස්සෙල්ලා වෙන්නේ pain එක. appendicitis වල ඉස්සෙල්ලා වෙන්නේ pain එක. ඊළඟට මේ nausea vomiting. අන්තිමටම fever එක.
ඔය ඕඩර් එකෙන් පිටපැන්නට පස්සේ එන එකම ප්‍රතිසිද්ධයක් ඇපෙන්ඩිසයිටිස් නෙමෙයි. ඉස්සෙල්ලම ෆීවර් එක ආවොතින් ඒක ඇපෙන්ඩිසයිටිස් නෙමෙයි. හරිද? හරිද ළමයි? හරි. හරිද? කවුරු හරි පේෂන් කෙනෙක්ගේ සීක්වන්ස් එක අහගෙන යනකොට අහන්න ඕන ඔයාට ඉස්සෙල්ලාවේ කැක්කුමද වමනේද එහෙමද? අනිත් එක තමයි ළමයි පේෂන් කෙනෙක්ට ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එනකොට ඔබ්ස්ට්‍රක්ෂන් එක ඩිටෙක්ට් කරගන්න එක තමයි ඉස්සෙල්ලාම දේ. හරිද? එතකොට අනිවාර්යයෙන්ම PR එක්සැමිනේෂන් එකක් කරන්න ඕන. යකින් දාලා එක්සැමිනේෂන් එකක් කරන්න. එතකොට PR එක්සැමිනේෂන් එකක් කරද්දි ළමයි පේෂන්ට් ගේ බලන්න ඕනේ එළියට ගත්තට පස්සේ ෆීකල් කන්ටමිනේට් වෙලා තියෙනවද කියලා. රෙක්ටම් එකේ feces තියෙනවා ළමයි. It's less likely obstruction. හරිද? හරිද? හරි. හරිද? ඊළඟට patient flatus pass වෙනවා නම් obstruction එකක් less likely. හරිද? obstruction එකක් less likely. අනිත් එක තමයි patient කෙනෙක්ගේ abdomen එක ගොඩාක් soft නම් එල්ලුවාම abdomen එක ගොඩාක් soft නම් මේ මම පොඩ්ඩක් කියන ළමයි ෆොටෝ එක වැටෙයිද දන්නේ නැහැ. මම ඔයාලට ෆොටෝ එකක් එවන්නම්. මම ඩිටෙක්ට් කරපු බවල් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් ලැපොරටොමියක් කරන්න වෙච්ච එක. හරිද? මම තමයි ක්ලික් කරේ මේක. ඔයාලට මම එවන්නම් පොඩ්ඩක් ඉන්න ෆෝවර්ඩ් වෙයිද දන්නේ නැහැ. මම හිතන්නේ මගේ data ඉවරයි. ළමයි ඇහෙනවද මම කියන එක? ළමයි ඔව් අයියා. ඇහෙනවද? කනෙක්ෂන් එකද හොඳටම ඔෆ්සෙට් ළමයි. පොඩ්ඩක් හරි ඇහි වුණා නම් කනෙක්ෂන් එක පිස්සුවට යනවා. මේ ඒ කියන්නේ මේ කෙලින්ම බවල් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් එහෙම පිකප් කරගන්න පුළුවන් වෙන්න ඕන ළමයි. ඒ කියන්නේ මම ඔයාලට ඉමේජ් එකක් කරන මේක අනිවාර්යයෙන්ම ඔයාලා දකින්න ඕන ඉමේජ් එකක්. මෙන්න මෙහෙමයි බවල් ඔබ්ස්ට්‍රක්ෂන් එකක මේ කනෙක්ට් වෙනවා. ළමයි ඔයාලට මං කියන එක ඇහෙනවද? ළමයි ඔව් අයියා එනවා. මගේ ෆෝන් එක කනෙක්ට් කරන්න. මේ හරිද? මම ඔන්න ෆොටෝ එකක් එව්වා. මේ ආපු මේ හරි ගිපලාක එයි ළමයි ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක්. ඒ කියන්නේ බබල් ඔබ්ස්ට්‍රක්ෂන් එකේ ෆොටෝ එකේ බලන්න ළමයි තනිකර මේ බබල් පර්ෆොරේට් වෙන්න ඉම්පෙන්ඩින් තියෙන මට්ටම. බබල් පර්ෆොරේට් වෙන්න ඔන්න මෙන්න තියෙන මට්ටම තමයි ඔය තියෙන්නේ. හරිද? අයියෝ මේක නවනම් කොච්චර හොඳද? ඒ කියන්නේ බබල් ඔබ්ස්ට්‍රක්ෂන් එකක් කලින්ම ඩිටෙක්ට් කරගන්න එකේ වාසිය එක. ක්ලූස් තමයි ළමයි බඩ තද කරද්දී අපිට ගොඩක් ටෙන්ඩර් කියලා දැනෙනවා නේද? හරිද? පේෂන් එක අහනවා ඔයාට වෙනදම වෙදිච්ච අමාරුවක් දැනනවද කියලා. පේෂන් එක මට හුස්ම ගන්න අමාරුයි ડોක්ටර් එහෙම කියලා. ටක් ගාලා ගහන්න chest x-ray chest මේ abdomen එකක් x-ray abdomen erect එකක්. හරිද? x-ray abdomen erect එකක් ගහලා බලන්න ඩෝන් ගාලා අපිට පේනවා. perforate වෙලා නම් මොනවද පේන්නේ? sign එක මොකද්ද? perforate වෙලා නම් ක්ලික් කරන්න පුළුවන් clinical sign එක මොකද්ද? Gas in the bottom.
එයා අන්ඩර් ඒ අන්ඩර් ඩයෆ්‍රම් ඒක ක්ලිනිකලි අල්ලන්න අමාරු සයින් එක මොකද්ද? absent liver dullness absent liver dullness හරිද? absent liver dullness තමයි මේ අල්ලන්න පුළුවන් ක්ලිනිකල් සයින් එක. ඊළඟට චෙස් අර එක්ස්රේ එක ගහපු ගමන් කෙලින්ම බබල් එකක් තියෙනවා නම් ඒ අන්ඩර් ද ඩයෆ්‍රම් තියෙනවා නම් බඩු හරි පර්ෆරේට් වෙලා එමර්ජන්සි ලැබොරටරි හරිද? මේ ඩයග්‍රෑම් එක එන්නේ ළමයි මට මට හිතා ගන්න බැහැ මේක කනෙක්ට් වෙන්නේ නැති කියලා. මේ ෆෝන් එක කනෙක්ට් වෙන්නේ නැහැ මේකට. මේ ඊට පස්සේ රෝ චෙස්ට් සයින් කියලා එකක් තියෙනවා. මට ඒක ප්‍රොනවුන්ස් කරන්න අමාරුයි. මේක සර්ච් කරලා බලන්න. එක පේෂන්ට් කෙනෙක් මහර යාව ළමයි ඇබ්ඩොමන් එකේ ඔයාලා රිබවුන්ඩ් ටෙන්ඩර්නස් දන්නවද? රිබවුන්ඩ් ටෙන්ඩර්නස් කියන්නේ රිබවුන්ඩ් ටෙන්ඩර්නස් කෙලින්ම ඇබ්ඩොමන් එකේ රයිට් ටයිලියක් ප්‍රොසායක මෙන්න මෙහෙම ඇඟිලි දෙක තියලා පුළුවන් තරම් යට තල්ලු කරලා පේෂන්ට් එක ටිකක් කතා කර කර ඉන්නවා. පටස් ගාලා දිද්දි පේෂන්ට් ටක් ගාලා කෑ ගහනවා නම් එළියට අදිද්දි ඔන්න ඔක තමයි රිබවුන්ඩ් ටෙන්ඩර්නස් කියන්නේ. හරිද? රිබවුන්ඩ් ටෙන්ඩර්නස් කියන්නේ ඒකට. එතකොට රිබවුන්ඩ් ටෙන්ඩර්නස් එක ඊළඟ පොයින්ට් එක තමයි ළමයි පේෂන්ට් කෙනෙක්ගේ ලෙෆ්ට් සයිඩ් එකේ මම අහන ප්‍රශ්නට ඉස්සෙල්ලා උත්තරයක් try කරන්නකෝ. පේෂන්ට් කෙනෙක්ගේ තියෙනවා ළමයි left iliac fossa pain එකක්. ඒක appendicitis වෙන්න පුළුවන්ද නැද්ද? left iliac fossa pain එක. ළමයි කතා කරමු ලස්සන පොයින්ට්ස් ටිකක් මේ කියලා දෙන්න අපෝ ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ක්ලික් කරනකොට මේවා හරියට දැන් හරිම ඉන්ටරෙස්ටිං දේවල්. එයා කොච්චර ස්මාර්ට්ද කියලා තේරෙන්නේ මෙන්න මේ දේවල් එයා දන්නවද කියන එක මත. පුළුවන් නෑ. ඔව් පුළුවන්. හරි ඒ කොහොමද කියන්නේ අයිඩියා එකක් තියනවද? ඒකට කියනවා රෝස්ටික් සයින්ස් කියලා. හරිද? ඒ සයින් අන්න ෆොටෝස් ටික ආව දැන් ඔව් අප්ඩේට් කරද්දී ඔව් left iliac fossa එක palpate කරද්දී මේ right hypochondria නෑ. ඔව් right iliac fossa එකට pain එක එතන එනවා pain එකක් අතන palpate කරද්දී නේ left iliac fossa එක ඒක නේද Rossi sign කියලා කියන්නේ. නෑ ඒ කියන්නේ patient right iliac fossa left iliac fossa එක තද කරද්දී patient මේ pain එක complain කරනවා නම් ඒකෙදි patient acute appendicitis එකක් වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් විදිහ තමයි ළමයි මේ කෙලින්ම distended bowel නේ තියෙන්නේ. ඒකෝල අර පැත්තෙන් තද කරාම බවල් වල ගෑසස් ගතියත් එක්ක බවල් මේ පැත්තෙන් කම්ප්‍රෙස් වෙද්දී පිටිපස්සෙන් තියෙන appendix එක ගෑස් නිසා කම්ප්‍රෙස් වෙනවා. ඒක නිසා patient pain එකක් එනවා. හරිද? ඒ කියන්නේ දැන් patient එක ඉන්ටර්ප්‍රෙට් කරන්නේ අපි මේ left side එකේ press කරද්දී අන්න ඒ pain එක කියලා. හරිද? ඒ කියන්නේ patient ඉන්ටර්ප්‍රෙට් කරන්නේ ඒ උනාට pain එක එන්නේ left side එක press කරද්දී බවල් එහෙම අනිත් පැත්තට තල්ලු වෙනවනේ. ඒක තල්ලු වෙලා ඇවිල්ලා වදිනවා appendix එකේ. එතකොට inflamed appendix එකේ patient කැක්කුමක් යනවා. හරිද? ඔන්න ඕකෙන් එඩිට් කරන්න පුළුවන් patient මේ කියන්නේ හරි ලස්සන සයින් එකක් තියෙනවා. මේට කියලා බලන්න. ඔය ටික මම පුළුවන් වලට පොඩි පොඩි දේවල් කියලා දෙන්නම්. තාම මොනවද කියලා දෙන්න පුළුවන්. ඊළඟට එක්ස්රේ එකක් ගැහුවාම අපිට එන්න පුළුවන් ළමයි ටියර් ඩ්‍රොප් කියලා සයින් එකක්. එක්ස්රේ එකේ ටියර් ඩ්‍රොප් එකක් වගේ පේනවා නම්. කියන්නේ ටියර් ඩ්‍රොප් සයින් එක දන්නවද? ලක්මි දන්නවද? ඔව් අහලා තියෙනවා. හරිද? ඒ කියන්නේ එක්ස්රේ එක ඉන්න මම එක්ස්රේ WhatsApp දාන්නම් ඉමේජ් එක. ඔයාලා බැලුවද අරක? මම දාගොයි. ඉන්න ටියර් ඩ්‍රොප් එක ගැනත් කියලා දෙන්න. මේවා එමර්ජන්සිස් ළමයි ටියර් ඩ්‍රොප් සයින් එක කියන්නේ මෙහෙම කොහොමද ඔක එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරිද? විනාඩියක් දෙන්න මට මොකක් කරේ.
හරිද? මෙන්න මෙහෙම තියෙන එකක් හරිද? මෙහෙම බටේ වගේ තියෙන එකක් මේ පැත්තෙන් කැරකෙවිලා මෙහෙම වැට මේක මදි මේක පුළුවන්. හරිද? මේ වගේ බටේ වගේ තියෙන එකක් හරිද? මේක ස්ට්‍රැන්ගියුලේට් වෙලා කොහොමද? මෙහෙම වැටුණට පස්සේ හරිද? මෙහෙම ස්ට්‍රැන්ගියුලේට් ලා කරගෙන වැටුණට පස්සේ මෙන්න මේක නිකන් ටියර් ඩ්‍රොප් එකක් වගේ නේද? පේනව නේද? නම මෙහෙම බටේ වගේ කොහොමද කියන්නේ? මෙහෙම බටේ වගේ තියෙන එකක් හරිද? මෙසෙන්ට්‍රික වටේ ඉතිලා සෙන්ට්‍රික වටේ තිබ්බ මෙන්න ටියර් ඩ්‍රොප්. හරිද? මේක තිබ්බ කොන් දෙක තිබිච්ච තැන මේක දැන් කරගෙන මේ දෙක මෙහෙමයි කියලා හිතාගන්න. හැමතිස්සෙම මේ කොහාට මං අල්ලදි කරකුණත් මේ කොන් දෙක තියෙන මේ දෙපැත්ත කියලා හිතාගන්න. මෙහෙම තියෙද්දී මෙහෙම කරකිලා වැටුණට පස්සේ මෙන්න මේක තමයි ටියර් ඩ්‍රොප් එක වගේ කියන්නේ. තේරුණා නේද? මේ කොන් දෙක තිබෙච්ච තැනත් එක්කම හිතාගන්න. තේරුණාද? හරි. තේරුණාද? මේ මම මේක කරකවනකොට මේ කැල්ල මෙහාට දෙනවා. මෙන්න මෙහෙම තියෙන එකක්. හරිද? මෙන්න මෙහෙම තියෙන එකක්. මේ බබල් එක මේ මෙසෙන්ට්‍රික වලට ඇවිල්ලා මෙහෙම වැටුණාට පස්සේ මෙන්න මේක ටියර් ඩ්‍රොප්. තේරුණාද? තේරුණාද ළමයි? බබල් එක කොතන හරි මෙන්න මම මේ විදියට දෙන්න. මෙන්න මේ ස්ට්‍රේක් අප් වෙනවා. මේක දැක්කම මීට වඩා ලේසි ඉමේජ් එකකින් මම අලු කරනවා ඈ. විනාඩියක් දෙන්න. මම මේ මේක ඩවුන්ලෝඩ් එකක් තිබුණා. අනේ ළමයි එහෙමද Google search කරලා බලන්න මේ ඉමේජ් එක කොහොමද පෙන්වන්නේ. අද්දම ටියර් ඩ්‍රොප් සයින්. අය කියන්නේ වොලියුලස් එක බලන්න ඕ මල්ලි. ඒක එකපාරක් හරි දැකලා තිබුණොත් ටක් ගාලා ක්ලික් වෙනවා ඔළුවට වොලියුලස් එකත් එක්ක. එක්ස්ප්‍රෙෂන් අනිත් ඒවායිනේ. මම හොඳ එක්ස්රේ එකක් අහුනොත් මම දාලා තියන්නද? මේක හොයනකොට ටික ලේසි. මම හොඳ ඉමේජ් එකක් දාලා තියන්නම්. හරිද? ඒකේ බලන්න ටියර් ඩ්‍රොප් එක ෆිට කරගන්න පුළුවන්ද කියලා. ඒක අර වෙනත් මේ ටියර් ඩ්‍රොප් එකක් කියන හොඳ ඉමේජ් එකක් මම හිමීට දාලා තියෙනවා. හරිද? ඒ කියන්නේ ළමයි මේ ඒක මේ තනිකරම වෙන්න මේ වගේ ටියර් ඩ්‍රොප් එක වගේ එක්ස්රේ එකේ බබල් යන පාරේ මෙන්න මෙහෙම වගේ ටියර් ඩ්‍රොප් එක වගේ පෙන්වනද පොලිෆිලස් එකක්. අනිත් එක තමයි කොෆි බීන් ඇපියරන්ස්. කොෆි බීන් එකක් වගේ තියෙනවා නම් හරිද? කොෆි බීන් එකක් වගේ තියෙනවා නම් මේ එක්ස්රේ ෆීචර්ස් වචන ටික හොයාගෙන සර්ච් කරන්න කොෆි බීන් ඇපියරන්ස්. ඊළඟට මර්සිඩීස් බෙන්ස් ඇපියරන්ස්. බෙන්ස් එකේ තියෙන ඉස්සරහ ත්‍රිශූලය වගේ එක. අන්න ඒක තමයි මර්සිඩීස් බෙන්ස් ඇපියරන්ස්. හරි මර්සිඩීස් බෙන්ස් එකේ බෙන්ස් නේ මර්සිඩීස් සයින් එකේ ඇපි මේ එක. ඊළඟට ටාගට් සයින් එක. ටාගට් සයින් එක මොකේද දෙන්නේ? පොඩි උන් දෙන්නේ. මොකේද? ටාගට් සයින්. තැලසීමියා. ඔව් නෑ බ්ලඩ් පික්චර් එකේ නෙමෙයි මල්ලි. මේ එක්ස්රේ එකේ හරියට තැලසීමියාගේ ටාගට් සයින් එක මේ එක්ස්රේ එකේ ටාගට් සයින් එන්නේ ඉන්ටර්සෙප්ෂන්. හරියටම හරි ඉන්ටර්සෙප්ෂන් නේ. ඒ කියන්නේ ඒකට මැනේජ්මන්ට් එක මොකක්ද? SDA ඉන්ටර්සෙප්ෂන් එකට. ගෑස් එකක් ගන්නවා. ගෑස් එකට වැඩිය සොනෝග්‍රැෆි D මොකද කොහොමද මේ අර මොනවද සේලයින් එකනේ ගහන්නේ මොකද්ද වචනේ මට මතක නැහැ ලස්සන වචනයක් තමයි මම පීඩ් කර කියලා දෙන්න අන්න ඒක ගහව ගම ටුක් ගාලා මේක පයින්න හරිද ඒක ෆේල් වුණොත් මොකද කරන්නේ
ඒක ෆේල් වුණා. ඉමර්ජන්සි ලැබොරටරි ඊට වැඩි ටිකක් සැර අඩු එක. සැර අඩු එක ටක් ගාලා කරන්න පුළුවන් එක. ප්‍රෙපරේෂන් නැතුව කරන්න පුළුවන් එක. C වලින් පටන් ගන්න. අගට එන්නේ y එක. ස්කොපි කොලොනොස්කොපියක් දාන්න පුළුවන්. හරිද? කොලොනොස්කොපියක් දාලා වැඩේ ගොඩ දාන්න ක්‍රමවල දීලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ලැබොරටරි. හරිද? හරිද ළමයි? හරිද? හරි ඒ කියන්නේ බවල් ප්‍රෙපෙයාර් කරන්න නැතුව කොලොනොස්කොපිය දාලා ගිහිල්ලා බලනවා තැනට ගිහිල්ලා අපි දන්නවනේ ලොකේෂන් එක මොකද්ද කියලා. එතනට ගිහිල්ලා වැඩේ කරෙක්ට් කරන්න පුළුවන්ද කියලා. හරිද? මම හිමීට වගේ පොයින්ට්ස් ටික කෙලිනවා MCQ වල අහලා තියෙනවා හිමීට කරලා බලන්නකො. හරි ළමයි. එහෙනම් වැඩ ටික හරියට කරගන්න. මේ මම මේක අප්ලෝඩ් කරන්න. මේ බලලා පාඩම් ගන්න තේරුම් ගන්න තිබුණොත් අහන්න. හරිද? හරිද? හරි අපි එහෙම කරමු. අපි එහෙම කරමු ළමයි. හරි බයි බුත්සර්ණයි. Thank you. Thank you. Yeah.